තෙරුවන් සරණයි. අද වැඩසටහනට සහභාගී වී සිටින සියලුම දෙනාට අද දින ධර්මදේශනාව අපගේ මේ දේව සංකල්පය සහ බුදුදහම පිළිබඳව අපගේ පින්වත් පූජ්‍ය බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ අද මේ ධර්මදේශනාව සිදු කරනවා. බුදුදහම දෙවියන් අනුමත කරනවද? බුදු හිමියන්ට දෙවියන් උදව් කළාද? ලොව මවපු දෙවියෝ ගැන බුදු හිමියන් ඒ කාලෙම කියලා තියෙනවා. අපි කොහොමද දෙවියන්ගේ රැකවරණය ලබා ගන්නේ? මේ කරුණ ඔස්සේ මේ බුදුදහම සහ මේ දේව සංකල්පය පිළිබඳව අද දින ධර්ම සාකච්ඡාව සිදු කිරීමට අතිපූජ්‍ය බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේට මා ගෞරවපූර්වක ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රීය ශාසනය ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ පරිදි මේ දෙවියන් හා පවත්නා වූ සම්බන්ධය නැත්නම් බුදුදහම තුළ දේව සංකල්පය පිළිබඳව සාකච්ඡාවක් දිගහරින්නට තමයි අප බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අප සද්ධර්ම ආර්ය පදනමින් මේ සංවිධානය කරන්නේ. ඉතින් අපි පළමුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා මෙවැනි සදහම් කතිකාවතක් ආරම්භ කරන්නට උත්සාහවත් වීම සම්බන්ධව. හොඳයි. අපි එහෙමනම් සාකච්ඡාව පටන් ගනිමු. හොඳයි. අපි ගියවර සාකච්ඡාවේදී කතා කරා ආදරය ගැන. ඉතින් මෙවර සාකච්ඡා අපි දේවත්වයේ සම්බන්ධව කතා කරේ. මොකද මේ අමනුෂ්‍ය සම්බන්ධව මිනිසුන් තුළ විවිධාකාර වූ මතිමතාන්තර තියෙන නිසා. අපි මාතෘකාව කරගෙන තියෙන්නේ යේසුස් වහන්සේ ගැනත් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා කියන එක සම්බන්ධව. අපි මුලින්ම බලමු මේ බුදුදහම කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ඊට පස්සේ මේ දෙවියන් එක්ක බුදුදහමත් එක්ක පවත්නා වූ සම්බන්ධය මොකක්ද කියන එක. අපි දන්නවා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කවුද කියන එක. සාරාංශකේ කල්පලක්ෂයක් පෙරුම්දම් පූර්ණේ කළා. සිද්ධාර්ථ කුමාරයා විදිහට මේ ලෝක උප්පත්තිය ලැබලා අවුරුදු 29 දී ගිහි අත්හැරලා අවුරුදු 35 දී මේ ලෝකයේ තියෙන උත්තරීතර පත්වයටපත් වෙච්චි. එහෙම නැත්නම් උතුම් නිර්වාණ අවබෝධය ළඟා කරගෙන පුරා 45 වසක් තිස් පුරාවට ලෝක සත්‍යයට මෙලෝ යහපත, පරලෝ යහපත, දෙලෝ යහපත සාක්ෂාත් කරගන්නටත් නිවන් මාර්ගය අවබෝධ කරගන්නටත් අවවාද අනුශාසනා කරපු උත්තම පුරුෂයෙක් තමයි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. ඒතර බුදුදහම තුළ මේ දෙවියෝ ගැන කොහොමද කතා කරන්නේ? ඒ කියන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ අවබෝධ කරානේ. අවබෝධ කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තල 31ක් සම්බන්ධව. නිරේ තිරසං പ്രേතසව කියන සතර අපායත් මනුෂ්‍ය ලෝකයත් එතනින් එහාට තමයි දිව්‍යතල සම්බන්ධව කතා කරන්නේ. ඒ කියන්නේ මේ පොළොව ආශ්‍රිත දෙවි දේවතාවරු ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා බුහුමාටු දේවතාවරු කියලා. ඊළඟට චාතුම් මහරජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණ්ඩති, පරිනිම්මිත වසවර්ති මේ අනාදී වශයෙන් දිව්‍ය ලෝක 6ක් ගැන සඳහන් කරනවා ධර්මයේ. ඒ වගේම තමයි තවත් බ්‍රහ්ම ලෝක, රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන සඳහන් වෙනවා. ධර්මයේ බොහෝ තැන්වල මේ බ්‍රහ්මයන්ටත් දේව කියන නමින් ආමන්ත්‍රණය කරලා තියෙනවා. බ්‍රහ්මනිකායක දේවතාවරු කියලා. නමුත් මේ අපේ බුදුදහමත් එක්ක මේ දේව සංකල්පයට වඩා Hindu ආගමත් එක්ක පැවතුන දේව සංකල්පය තමයි ශ්‍රී ලාංකේය ජනතාවට හුරු පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපි ඇහුවොත් එහෙම සතරවරන් දෙවිවරු කියන එක අපි එච්චර දන්නේ නැහැ. නමුත් කතරගම දෙවියෝ, පත්තිනි දෙවියෝ, විෂ්ණු දෙවියෝ මේ අනාදී වශයෙන් මේ එවැනි දෙවි දේවතාවුරු ගැන මිනිස්සු දන්නවා.
අපි බලව සතරවරන් දෙවිවරු කියන්නේ දතරාට්ට විරූඪ විරූපක්ඛ වෙස්සවෙන කියන මේ දෙවිවරු හතර දෙනා චාතු මහරජික දිව්‍ය ලෝකේ පාලනය කරන. නමුත් අපේ මිනිසුන් අතර එහෙම ලොකු සංකල්පයක් නැහැ. මේ බෞද්ධ බුදුදහම තුළ උගන්වන දෙවි දේවතාවුරු ගැන සක්‍ර දේවේන්ද්‍රය ගැන එහෙම ලොකු අවබෝධයක් නැහැ. ඉතින් ඒ කියන්නේ අපි දකිනවා ඒ කියන්නේ බිම් මට්ටමේ බැලුවට පස්සේ සාමාන්‍ය ජනතාව බැලුවට පස්සේ අපි දන්නවා දෙවියෝ කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ගෙන් මොනවා හරි දෙයක් ඒ කියන්නේ පූජාවක් තියලා අපිට මොනවා හරි දෙයක් ලැබෙයි කියලා. එහෙම නැත්නම් තව අදහසක් තියෙනවා මිනිසුන් තුළ දෙවියෝ අපෙන් තමයි ජීවත් වෙන්නේ කියලා. ඒ කියන්නේ දෙවියෝ අපි දෙන පින් අනුමෝදන් කළා ඒගොල්ලෝ අපි අනුසාරයෙන් තමයි ජීවත් වෙන්නේ කියන එක. ඉතින් මේ වගේ විවිධ මති මතාන්තර තියෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධවත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ අපිට ඇත්තටම දෙවියන්ගෙන් පිහිටක් ලබා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ දෙවියෝ කොහොමද මිනිසුන්ට උදව් කරන්නේ? එහෙම නැත්නම් අපි දෙවියන්ට උදව් කරනවද? ඒ වගේම තමයි අපි බැරි වෙලා හරි දෙවියන්ගෙන් මේ ගත්තොත් උපකාරයක් එහෙම. ඒතකොට අපි තිසරණේ හානි වෙනවා. දැන් බොහෝ තැන්වල අපිට අහන්න ලැබෙනවා සමහර තැන්වල සමහර ස්ථානවල මේ තිසරණේ කැඩිලා යනවා. තිසරණේ විනාශ වෙනවා. තිසරණේ අහිමි කරගන්න එපා. යන අදවශයෙන් අපිට ඇහිලා තියෙනවා. ඇත්තටම මෙහෙම දෙවියන්ගෙන් උපකාරයක් ලබා ගත්තා කියලා නැත්නම් යමෙකුගෙන් උපකාරයක් ලබා ගත්තා කියලා නැති වෙනවද තෙරුවන් සරණ යාම කියන එක. ඇත්තටම මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල ත්‍රිවිධ රත්නයක් ගැන කතා කරනවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියලා කියන්නේ. කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තමයි ධර්මයේ කියලා කියන්නේ. ඒ ධර්මයේ ආරක්ෂා කරන. ඒ ධර්මයේ ඔස්සේ හිත වඩන, හිත පුරුදු කරන අන්නේ නිවනටපත් වෙන්න වෑයම් කරන සහ නිවනටපත් උණු. ඉන්නහා මාර්ගඵල ලබාගත්තු. ඉතින් මෙන්න මේ සංඝයා මෙන්න මේ ශ්‍රාවකයන්ට තමයි සංඝ රත්නය කියලා කියන්නේ. එතකොට මේ තෙරුවන් මූලික කරගෙන මිනිස්සු ජීවිතයේ බොහෝ සෙයින් තමන්ගේ ලෞකික සහ ලෝකෝත්තර කියන අභිමතාර්ථයන් සාර්ථක කරගන්න වෑයම් කරනවා. එතකොට ඒ අතර අපි ත්‍රිපිටකයේ දිහාට අවධානය යොමු කරලා බැලුවොත් මේ දෙවියෝ එක්ක මිනිස්සුන්ගේ තිබිච්ච සම්බන්ධය අපිට කොටින්ම මුලින්ම හම්බෙන එකක් තමයි මේ බොහෝ සූත්‍රවල දැන් අපි බලුවොත් එහෙනම් ඔබ දන්නවා මහා මංගල සූත්‍රය වගේ සූත්‍රවල අඤ්‍යතරා දේවතා යම් එක්තරා දෙවි කෙනෙක් භාගතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා ප්‍රශ්න විමසුවා. පෙරයාමේ ඉක්ම ගියාට පස්සේ මේ වගේ මේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සමීපව ප්‍රශ්න අහපු අවස්ථාවල් අපිට ත්‍රිපිටකය තුල දක්න ලැබෙනවා දෙවි දේවතාවරු. ඒ වගේම තවත් අවස්ථාවක් තමයි මම මුලින් පැහැදිලි කිරීමක් කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ දේවත්වයේ සම්බන්ධව බුදුදහමේ තියෙන කොහොමද ආකල්පය කියන එක. ඊළඟට අපි පසුව කතා කරනවා මේ අපි දැන් අද කාලීනව අපි විවිධ ආගම් තියෙනවනේ. ඉස්ලාම් ආගමිකයෝ ඒගොල්ලන්ගේ දෙවියෝ තමයි ලෝකෙම වෙව්වේ කියන මතය තුල ඉන්නවා. ඊළඟට කතෝලික අපේ මිනිස්සු ජේසුස් වහන්සේ තමයි ලෝකෙම වෙව්වේ දෙවියන් වහන්සේ තමයි මේ ලෝකේ පාලනය කරන්න යන ඒ මතය තුල ඉන්නවා. ඊළඟට අපි බලුවොත් හින්දු ආගමේ කියනවා මහා බ්‍රහ්මයා තමයි ලෝකෙම වෙව්වේ කියලා. ඉතින් මේ දේවල් සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේ ඒ කාලෙදිම කියලා තියෙනවා. අපි ඒවත් පසුව විස්තර කරමු. පසුව සාකච්ඡාවට ගමු. අපි බලමු මේ බුදුදහමේ තවත් තියෙන තැන්. ඔබ දන්නවා වේලුකණ්ඨකී නන්ද මාතාව. බොහෝ දුරට අහලා ඇති. එතන මේ වේලුකණ්ඨකී නන්ද මාතාව එක් දවසක් පාරායන වර්ගයේ ගාථා සජ්ජහානා ක්‍රමෙන් ඉන්නකොට සතරවරන් දෙවියන්ගෙන් එක් දේවතා කෙනෙක්. ඒ කියන්නේ වෙස්සවන රජතුමා. අපි වෙස්ස මුනි කියලා කියනවා. වෛශ්‍රවණ කියලාත් කියනවා. තව කුවේර කියලාත් ඔහුට කියනවා. එතකොට මොහු තමන්ගේ රාජකාරියකට ගමනක් යමින් ඉන්නකොට මේ හඬ ඇහිලා සාදුකාර දෙනවා. එතකොට අහනෝ අපේ වේලුකණ්ඨගේ නන්ද මාතාව ඔබ කවුද කියලා. එතකොට කියනවා මම වෙස්සවන කියලා. එතකොට මේ වෙසමුන් රජතුමා එක්ක මම කතා කරයි කියලා මේ සෑහෙන පුදුමයටපත් වෙනවා. එතකොට ආගන්තුකෝ ඔබට මම මේ කරපු පාරායන වර්ගයේ දේශනාව අහගෙන හිටියේ. ඔබ ඒකට සතුටු වුණා. මේ ඔබට තුටුපඬුරක් වේවා කියන. ඒ කියන්නේ ආශිර්වාද කරනවා නැත්නම් පින් අනුමෝදන් කරනවා යම් පිනක් රැස් වුණා නම් මේ ඔබට ලැබේවා කියලා. ඒකෙන් කියන්නේ නෑ මේ වෙසමුණි රජතුමා ජීවත් වෙන්නේ එකෙන් කියන එක. හරියට ඔය දෙවියන්ට පින් අනුමෝදන් කරනවා කියන එක මෙන්න මේ වගේ වැඩක්. ඒ කියන්නේ දැන් ඔබ මට කියනවා දවසක හම්බෙලා ස්වාමින්වහන්සේ අපි රුවන්වැලි මහාසය වන්දනා කරන්නට ගියා. අපි රුවන්වැලි මහාසය ළඟ භාවනා කළා. රුවන්වැලි මහාසයට මල් පහන් පූජා කළා. ඒතර මං ඒකට අනුව සතුටු වෙනවනේ. අන්න එහෙම සතුටු වීමක් තමයි මේ දෙවියන් පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව ඔබගේ පින් දෙවියන්ට ඕන නැහැ. මොකද දෙවියන්ගේ සැප හා මිනිසුන්ගේ සැප භාග්‍යවතුන් වහන්සේ එක්තැනක සංසන්දනය කරනවා. එක් අවස්ථාවක මේ දෙවියන්ගේ සැප භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට එක් භික්ෂුවක් අහනවා ස්වාමීනි අපිට මේ
දෙවියන්ගේ සැප සංසන්දනය කරලා කියන්න බෑද? එහෙම සංසන්දනය කරන්න බෑ මහණ කියනවා. ස්වාමීන් උපමාවකින්වත් භාග්‍යවතුන් වහන්සේ මේ පුංචි ගල් කැටයක් ගන්නවා අතට. අරගෙන අහනවා මහණ ඔබට මේ ගල් කැටේ පේනවද? එහෙමයි ස්වාමීන්. එතකොට මේ ගල් කැටේද විශාල මේ පිටිපස්සෙන් තියෙන හිමවත් පවුලද නැත්නම් හිමාලයේද? ස්වාමීනි හිමාලයේ විශාලයි. ගල් කැටේ ඉතා කුඩයි. පංගු වශයෙන්වත් කියන්න බෑ. මහණ මේ ගල් කැටය වගේ සැපක් තමයි සක්විති රජතුමා විඳින. ඔබ දන්නවා සක්විති රජතුමා සප්ත රතනයන්ගෙන් හිමි මුළු ලෝකෙම නායකම. ඔබට පැහැදිලි වෙන්නේ එක කියන්නම්. පුණ්‍යවන්තයින් මේ ලෝකයේ පහළ වෙන කාලෙක බොහෝ යසයසුරින් පිරුණු රජෙක් පහළ වෙනවා. මෙයාට තමයි සක්විති රජතුමා කියලා කියන්නේ. මෙයාට අහසින් යන්න ඇත්තු ඉන්නවා. අහසින් යන්න පුළුවන් අශ්වයෙක් ඉන්නවා. ඕනෑතරම් නිධාන ලබා ගන්න නිධාන පේන ඒ වගේ නිධාන පේන ගෘහපතියෙක් ඉන්නවා. මේ ලෝකේ කී කර්ම පුතා යා ළඟ ඉන්නේ. ඒ වගේම තමයි මේ ලෝකේ මනුෂ්‍ය වර්ණයේ ඉක්මවපු කාන්තාවත් මෙයාට ඉන්නේ. ඒ වගේම තමයි මෙයාට චක්‍ර රත්නයකුත් පහළ වෙනවා. රත්නයකුත් ඒ කියන්නේ ඉන්න නායකයා සැප විඳිනවනේ. ගාමේ නායකයාට වඩා පළාතේ ඉන්න නායකයා සැප විඳිනවා. රටේ නායකයා කොයිතරම් සැප විඳිනවද? රටේ නායකයාට මුළු ලෝකෙම නායකයා වෙනවා කියලා කියන්නේ ඒ කාලේට පංචශීලයෙන් තමයි ලෝකය ආරක්ෂා කරනවා කියන්නේ. අපිට හිතන්න පුළුවන් පංචශීල වෙන කොහොමද ලෝකය ආරක්ෂා කරන්න කියලා. මේ ලෝකයේ මිනිස්සු යම්තාක් අකුසල් කරනවා නම්, යම්තාක් පාප ධර්ම කරනවා නම්, යම්තාක් දඬුවමක් විඳිනවා නම්, ඒ දඬුවම් විඳින්නේ ඔය වැරදි පහෙන් එකක් කරාම. දැන් මිනිස්සු මරපුවන් දඬුවම් දෙනවද නැද්ද? දෙනවා. ප්‍රාණඝාතය. හොරකම් කරපුවන් දඬුවම් දෙනවද නැද්ද? අදත්තා දානය. ඊළඟට ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මේවා කාම මිත්‍යාචාරයට වැටෙන්නේ. ඊළඟට විවිධ අයව රවට්ටනවා, වංචා දූෂණ කරනවා. ඒවටත් දඬුවම් ලැබෙනවා. ඊළඟට මත්ද්‍රව්‍ය පාවිච්චි. ඒ කියන්නේ හොරෙෝයින්, ඒ වගේම අයිස්, ඒ වගේ යම් යම් ආකාරයක මත්ද්‍රව්‍ය තියෙනවා නම් ගංජා වගේ. ඒකට යම් ඒ මත්ද්‍රව්‍ය වලට දඬුවම් කරනවා. ඒකට බලන්න මෙන්න මේ පහ වටා තමයි සීළු දඬුවම් රඳා පවතින්නේ. ඒ කියන්නේ යමෙක් මෙලොව පන්සී රකින්නවා නම් ඔහු ලෝකයට අභය දෙන කෙනෙක්. පුණ්‍ය ගංගාවල් තුල යා හැසිරෙන කෙනෙක්. පින්දහර කුසල්දහර ගලාගෙන යනවා කියන යම් කෙනෙක් පන්සී රකින්නවා නම්. ඉතින් එතකොට මුළු ලෝකයම පන්සල් වලින් පාලනය කරන මේ රජතුමා කොච්චර සැප විඳිනවද? ඒ සැප දෙවියන්ගේ සැප හිමාලය තරන්නම් අර පුංචි ගල් කැටයක් කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. ඉතින් හිතන්න ඔබ කොයිතරම් සැපයක් විඳිනවද කියලා මේ පුංචි ගල් කැටයක සංසන්දනය කළාට පස්සේ. ඒතොර එහෙම පුංචි සැපක් විඳින ඔබ අර වගේ සැප විඳින කෙනෙකුට පින් දෙන්න ඕනද? ඒ කියන්නේ එහෙම පිනක්කින් එයා සැපවත් වෙයිද? එහෙම නෑ. හරියට අර අපි ඔබ සතුටු වෙනවා වගේ. ඒ පිනට සතුටු වෙනවා. ඒ පිනට අනුව මෝදණයටපත් වෙනවා. අන්න ඒක තමයි එතන පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ යම් සංයත බ්‍රහ්මචාරීන් වහන්සේලා යම් තැනක වාසය කරනවා නම් ඒ බ්‍රහ්මචාරීන් වහන්සේලා වළඳවලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරන්න. එතකොට මේ දේවතාවරු ඒ පින් අනුමෝදන් කරපු පුරුෂයා රකින්නවලු හරියට එකම පුතෙක්කින් අම්ම කෙනෙක් ඒ පුතාව ආරක්ෂා කරනවා වගේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සහ දෙවියන් අතර තිබි සම්බන්ධය හරි ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ හරි පුදුම සම්බන්ධයක් තිබුණේ. මොකද භාග්‍යවතුන් වහන්සේ ඔබ අහලා ඇති බුද්ධත්වයේ සාක්ෂාත් කරන අවස්ථාවේ බෝධිසත්වයන් වහන්සේ මාර සේනාව වෙනකොට දේවතාවරු පලා යනවා. අවසානයේදී කිසිම දෙවි කෙනෙක් ඉන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේට උදව් කරන්න. කිසිම කෙනෙක් නැහැ. අන්තිමේදී භාග්‍යවතුන් වහන්සේට ඉතුරුනේ මහ පොළොව විතරයි. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය මේ මහා පෘථිවියට දික් කළා කියනවා. නුඹ සාක්ෂිද කියලා. ඒතර මහ පොළොවයි සාක්ෂි දෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධත්වයේ අවබෝධ කරගත්තේ කාගේවත් පිහිටක් නැතුව ස්වයම්භූ ඥානෙ. ඒ බුද්ධත්වයේ අවබෝධ කරගත්තු භාග්‍යවතුන් වහන්සේ තමයි දෙවියන්ට පිහිට වෙන්නේ. ඔබ අහලා තියෙනවා ඡන්ද පිරිත සූර්ය පිරිත වගේ සූත්‍රය. ඒ එක් අවස්ථාවක ඔය ඡන්ද පිරිත සූර්ය පිරිත කියලා කියන්නේ හරි ප්‍රසිද්ධ සූත්‍ර. ඔබ අහලා ඇති පිරිවානා පොත් වහන්සේ සමහර ඔබගේ නිවෙස්වල ඇති. එතකොට අන්නේ පොත්පත්වල මේවා සඳහන් වෙනවා. එතකොට ඒ පොත්පත්වල සඳහන් වෙන අපි ඒ අර්ථයට යමු. එක් දවසක් රාහු කියන අසුරේන්ද්‍රයා
මේ මුළු ලෝකයේම විශාලම ශරීරය දරන අය කියන්නේ කය තියෙන රාහුට. එතකොට මේ රාහු අසුරේන්ද්‍රයා. එක් දේවතා කෙනෙක්. අසුරේන්ද්‍රයෙක්. එතකොට මේ අසුරේන්ද්‍රය මොකද කරන්නේ? චන්ද්‍රයා වල්ල ගන්නනේ. චන්ද්‍රයා වල්ල ගන්නවා කියලා කියන්නේ හඳ ගිලිනවා කියන එක නෙමෙයි. හඳට අධිග්‍රහිත දේවතාව ග්‍රහණය කරගන්නවා. දැන් ඔබගේ නිවසේ ඉන්නවා නම් ඔබ නිවස ඔබේනේ. ඔබ වල්ලගත්ත කියන්නේ හරියට ඉතින් නිවස නැති වුණා වගේ තමයි. දැන් ඉඩමේ ඔප්පුවනේ ඉඩම කියලා කියන්නේ. කියන්නේ ඉඩම යම් තැනකට ඔබ දීලා උපස් කරොත් එහෙම එතකොට ඉඩම දුන්න වෙනෝනේ. අන්න ඒ වගේ මේ රාහු අසුරේන්ද්‍රයා මේ චන්ද්‍ර දිව පුත්‍රයාව ග්‍රහණය කරනවා. එතෙන්දී භාග්‍යතුන් වහන්සේගෙන් පිහිට යදිනවා කවුද? චන්ද්‍ර දිව පුත්‍රයා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට උපකාර කරන්න කියලා. එතෙන්දී තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ චන්ද්‍රයා භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිලා තියෙන්නේ. ඒ නිසා චන්ද්‍රයා මුදන්න. එහෙම ඒ භාග්‍යතුන් වහන්සේ ගාථාවක් දේශනා කරාට පස්සේ අර රාහු අසුරේන්ද්‍රයා වේපචිත අසුරේන්ද්‍රය ළඟට යනවා. ලොමු දැහැ අරගෙන වෙවුල ඉන්නවා. එතකොට අහනවා වේපචිත අසුරේන්ද්‍රයා, ඒ කියන්නේ රාහු අසුරේන්ද්‍රයාගේ නායකයෙක් අහනවා මොකද ඔබ ඔහොම ඉන්නේ? ඔබ චන්ද්‍රයාව ඇල්ලුව නේද? ඇයි ඔබ චන්ද්‍රයාව අත්හැරියේ? එතෙන්දී රාහු අසුරේන්ද්‍රය කියන භාග්‍යතුන් වහන්සේ ගාථාවක් කිව්වා. ගාථාව අහපු මම චන්ද්‍රය නොහැරියනම් අත් නොහැරියනම් මගේ හිස හත් කඩකට පැලෙනවා. ජීවත් වුණත් සැපක් නම් ලබන්නේ නැහැ කියලා. දැන් බලන්න දෙවියන්ට උදව් කරලා තියෙන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අපි දෙවියන්ගෙන් ගිහිල්ලා එක එක ඉල්ලනවන එක ගැලපෙනවද? ගැලපෙන්නේ එක ආර්ය ශ්‍රාවකයෙකුට සුදුසු නැහැ. භාග්‍යතුන් වහන්සේ කියනවා ආර්ය ශ්‍රාවකයා නොපෙතිය යුතු කරුණු පහක් පිළිබඳව. ආවුෂය, වර්ණය, සැපය, යසස ආදිපත් යසස ස්වර්ගය කියන මෙන්න මේ පහ ආර්ය ශ්‍රාවක විසින් නොපැතිය යුතුයි. මොකද එහෙම ඉල්ලුවට හම්බෙන්නේ නැහැ. ආවුෂය, වර්ණය, සැපය, යසස සහ ස්වර්ගය කියන එක ඉල්ලුවට හම්බෙන්නේ නැහැ. නමුත් අපි බෝධි පූජා ළඟට ගිහිල්ලා බෝධියක් ළඟට ගිහිල්ලා ඉල්ලන්නේම ඕන නෙවෙයිද? අපි හිතන් ඉන්නෝ බෝධි ඉන්නෝ දෙයියෙක් අපි පූජාවක් කළා දෙවියන්ට පින් දීලා ඒක ප්‍රාර්ථනා කරපුවම අපිට හම්බෙයි කියලා. එහෙම ඉතින් හම්බෙනවා නම් නිවනත් ඉල්ලන්න පුළුවන්. ප්‍රාර්ථනා කරාට නිවන් දකින්න පුළුවන් නම් ප්‍රාර්ථනා කරපුවන් ලැබෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ අහන කෝවිද කියන හායත කාට කුමකින් අඩුවක්ද එහෙම හම්බෙනවා නම් එහෙම හම්බ වෙන්නේ නැහැ. ආවුෂය ලබන්න ප්‍රතිපදාවක් තියෙනවා. වර්ණය ලබන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවන් තුළ හැසිරෙන කෙනාට ආවුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ගය කියන දේවල් ලැබෙන්න පුළුවන්. එහෙම නැතුව නම් ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට බලන්න මේ දේශනා තුළ සංග්‍රහිත වෙන කාරණා දිහා බැලුවට අපිට පැහැදිලි වෙනවා භාග්‍යවතුන් වහන්සේ තමයි දෙවියන්ට උදව් කරේ, උපකාර කරේ. මොකද දෙවියෝ බයයි. ඇත්තටම දැන් අපි බයක් පීඩාවක් ඇති වුණාම උනත් දෙවි කෙනෙක් අපි කියන දෙයියන්ගේ පිහිටයි. එහෙම නැත්නම් අනේ දෙයියනේ. ඒ කියන්නේ කොහොමද මේ දෙවියෝ වචනේම අපිට ආවේ? අපිට ඒ බුදු සරණයි කියලා කියන්න බැරි. ඒ තෙරුවන් සරණයි කියන වචනේට අපිට ගමන් කරන්න බැරි. එහෙම වෙලා තියෙන වෙන මොකුත් නිසා නෙවෙයි අපිට ඒ තරමටම හදවත කිඳා බැහැලා තියෙනවා. දෙයියන්ගේ පිහිටයි නෙමෙයි දෙයියන්ටත් බුදුන්ගේ පිහිටයි තමයි. සූර්ය දේව පුත්‍රයාත් අර මං කියපු විදිහටම චන්ද්‍ර දේව පුත්‍රයා වගේම රාහුව අල්ලගත්තම භාග්‍යවතුන් වහන්සේ පිහිටුනේ ඒ සූර්ය දේව පුත්‍රයාටත් අපේ භාග්‍යවතුන් වහන්සේ. තවත් ඔබ අහලා ඇති දජග්ග වගේ සූත්‍ර. දජග්ග කියන සූත්‍රයේත් එහෙමයි. සූර්යයන් සහ අසුරයන් අතර යුද්ධයක් හට ගන්නවා දිව්‍ය ලෝකේ. එතෙන්දී සක්‍ර දේවේන්ද්‍රයා කියනවා බයක් ඇති ගැනීමක් ඇතුළත් මගේ කොඩිය අග බලන්න. දජග්ග කියලා කියන්නේ ඒකයි. දජග්ග කියලා කියන්නේ ද්විජේ අග්‍රේ, කොඩිය අග්‍රේ කියන එක. බයක් ඇති ගැනීමක් ඇති වුණොත් බලන්න යුද්ධයට ගිහිල්ලා මගේ කොඩිය දිහා මොකද මම ඉන්නවා. එහෙම වුණොත් ඔබට බය ඇති ගැනීම නැති වෙයි කියලා. මගේ කොඩිය දැක්කේ නැත්නම් ප්‍රජාපති, වරුණ, ඊසාන මේ කියන්නා වූ දෙවි දේවතාවුන්ගේ කොඩි දිහා බලන්න කියනවා. කොඩිය අග්‍රේ දිහා. ඒක දකින ඔබට බය ඇති ගැනීම නැති වෙන්න පුළුවන් කියනවා. භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණෙනි ඒ බැලුවත් බය ඇති ගැනීම නැති නොවෙන්න පුළුවන්. මොකද ශක්‍රය කොයි වෙලේ යුද්ධෙන් පෙරදිලා දුවයිද කියලා දන්නේ නැහැ. එහෙම වුණාම බය ඇති ගැනීම නැති නොවෙන්න පුළුවන්. මොකද ශක්‍රය කියලා කියන සම්පූර්ණයෙන් රාග, දේශ, මොහ ප්‍රහාණය කරපු කෙනෙක් නෙවෙයි. එතකොට ඔබට යම් බයක් ඇති ගැනීමක් ඇති වෙනවා. ඔබ බුදුන් සිහි කරන්න කියනවා, ධර්මයේ සිහි කරන්න කියනවා, සංඝයා සිහි කරන්න කියනවා. එහෙම වුණොත් බය ඇති ගැනීම නැති වෙන්නේ නැහැ කියනවා. එතකොට මේ කරුණු කාරණායක අපිට පැහැදිලි වෙනවා. නම් බුදුදහම තුල තියෙන දේව සංකල්පයේ ධර්මයේ හා සසදා බැලූ කල
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කෙනෙකුට පහලින් තියෙන්නේ. ඔබ අහලා තියෙනවනේ කවුද අපේ ඒ සක්‍ර දෙවේන්ද්‍රය කියන්නේ සක්‍ර දෙවේන්ද්‍රය ගැන මම මෙහෙම කතා කරන්නේ. ඔහු තමයි දෙදෙව්ලොවට අධිපති. චතු මහරජක දිව්‍ය ලෝකයටත් තාවතින්ස දිව්‍ය ලෝකයටත් කියන මෙන්න මේ දිව්‍ය ලෝකයන් දෙකෙහි අධිපතිත්වයේ දරන්නේ සක්දෙවිඳු. එතකොට ඔය කියන්නා වූ අපි කතා කරන ඔය කතරගම දෙවියෝ වෙන්න පුළුවන්, පත්තිනි දෙවියෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විෂ්ණු වෙන්න පුළුවන්. ඔය කියන හැම දෙවි කෙනෙක්ම ඊට යටයි. හැම දෙවි කෙනෙක්ම බෝමාටු දේවතාවරු. තාවතින්ස දිව්‍ය ලෝකයේ ආවුෂ ගැන කතා කරනවා, චාතු මහරජක දිව්‍ය ලෝකයේ ආවුෂ ගැන කතා කරනවා. එතකොට මේ දෙදෙව්ලොව අධිපති සක්දෙවිඳු එක් අවස්ථාවක මාතලීට කියනවා, මාතලී අහන ඔබ කාටද වඳින්නේ? කියනවා යේ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලී කියනවා. මම වන්දනා කරන්නේ යම් ගෘහස්තෙක් කියනවා නම් අන්නේ ගෘහස්තයාට මොනව කරනද? සිල් රකින්න බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් සරණ ගිය කෙනාට කියලා. ඉතින් බලන්න දෙවියෝ අපිට වදිනකොට අපි කියලා දෙයියන්ට වදිනවා නම් මේ බෞද්ධයාට මොකක් හරි වෙලා නැද්ද? මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා දෙවියන්ට අපි දාන ආදී පින්කම් කළා. එහෙම නැත්නම් අපි බණ භාවනා කරලා පින් අනුමෝදන් කිරීම විතරයි කළ යුත්තේ. දෙවියන්ගෙන් යම් යම් දේවල් ඉල්ලන එක ආර්ය ශ්‍රාවකයෙක්ට සුදුසු නෑ. දැන් අපි බැලුවොත් එහෙම ඔය දේවාලවල ගිහිලා සමහර විට දරුවෝ හම්බෙන්නේ නැති අයට දරුවෝ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරපුවම දරුවෝ ලැබිච්ච අවස්ථාව ගැන කතා කරනවා. ඊට විභාගෙ පාස් වෙන්න කියලා නැත්නම් ලෙඩක් දුකක් හැදුනට පස්සේ ලෙඩක් දුකක් නැති වෙච්ච අවස්ථාව ගැන කතා කරනවා. ඒ සමහර විට බිම්මට්ටමේ ඉන්න අමනුෂ්‍ය උදව් කරනවා වෙන්න පුළුවන්. දෙවියොම නෙවෙයි. මොකද මේ පොළොව වාසී වෙනකොට බොහොමාට වෙනකොට പ്രേත භූත කුම්භණ්ඩ නාග කියන මේ ඒ අය ඉන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ගේ යම් යම් ආකාරයට උපකාර ලැබෙනවා වෙනකොට ඒ නිසා අපිට කියන්න මේක දෙවියන්ගෙන්ම ලැබෙන උපකාරයක්ද කියලා. මොකද දෙවියන්ට මනුෂ්‍ය ගන්ධය ඊටම අප්‍රසන්නයි. ඒතකොට ඒ වගේ තැනකට දෙවි කෙනෙක් එයිද කියන එක අපිට දෙපාරක් හිතන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ දෙවි දේවතාවුන් සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලුවොත් සියුම් වූ ධාතු වලින් තමයි මේ දෙවි දේවතාවුන් සකස් වෙලා තියෙන්නේ. අපේ වගේ මේ ඊටම රෝක්ෂ එහෙම නැත්නම් ඝන ශරීරයක් නෙමෙයි දෙවි දේවතාවුන්ට තියෙන ඊටම සූක්ෂම වූ සතර මහා ධාතුන්ගේ හටගත්තු ශරීරයක් තමයි දෙවි දේවතාවුන්ට පවතින්නේ. ඉතින් අපි අපේ මාතෘකාව දිහාවට ආපහු හැරුණොත් ඒ කියන්නේ මේ යේසුස් වහන්සේ ගැන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කිව්වට පස්සේ ඒක හරි ආందోලනාත්මක වෙන්න පුළුවන්. කොහොමද බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ කියලා. कारण මේ ලෝකේ මැවීම සම්බන්ධව කතා කරනකොට තමයි ඒක අපිට ඉස්මතු වෙන්නේ. මේ ලෝකේ මැවීම ගැන කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මැවීම කියලා කියන්නේ ඒ ආගම් වල මවනෝ කියලානේ කියන්නේ. බුද්ධ ධර්ම තුල කියන්නේ මවනෝ කියලා වෙන දෘෂ්ටියක් සත්වයාගේ හිතේ පහළවීමක් ගැන තමයි භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. මේ ලෝකේ විනාශන කාලයක් එනවා. ඒ විනාශ වෙන කාලෙන් පස්සේ බෙහෙවින් සත්වයා ගිහිලා උප්පත්ති ලබන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ආබස්සර බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලැබපු බ්‍රහ්මයෙන්ගෙන් එක් බ්‍රහ්මයෙකුට මොකද වෙන්නේ? ආවුෂ ගෙවිලා ගිහිල්ලා පින ගෙවිලා ගිහිල්ලා කර්මයේ ඒ කියන්නේ එහි ඉන්න පුළුවන් පින ගෙවිලා ගිහිල්ලා ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපදිනවා. මේ ශුන්‍ය වූ බ්‍රහ්ම විමානෙන්නේ මේ බ්‍රහ්මයාට හිතනවා මට තනියම ඉන්න බෑ, තව කවුරු හරි ආවොත් හොඳයි කියලා. එතකොට මේ බ්‍රහ්මයා හිතන හින්දා නෙවෙයි, තව බ්‍රහ්මයන්ගේ ආවුෂයේ ගෙවිලා කර්මයේ ගෙවිලා පින ඉවර වෙලා මේ බ්‍රහ්ම ලෝකෙ ඇවිල්ලා උපදිනවා. එතකොට අර පළවෙනියෙන් ආපු බ්‍රහ්මයා හිතනවා මම හිතපු හින්දා තමයි ආවේ කියලා. අර දෙවෙනියට ආපු බ්‍රහ්මයා හිතනවා මම එන්න කලින් මෙයා හිටියා. එහෙනම් මා මවන්නත් මෙයා තමයි කියලා. මොකද ඒ තරම් දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකවල අවශ්‍ය තියෙන. ඒ නිසා පිටිපස්සට බලන තරම් ශක්තිය මදි. මේ පළවෙනි ආපු බ්‍රහ්මයාටත් එහෙම බලන ශක්තිය මදි. දෙවෙනියට ආපු බ්‍රහ්මයාටත් එහෙම බලන්න ශක්තිය මදි. එකපාරට පහළ වුණා කියලා තමයි මේ බ්‍රහ්මයට හිතෙන්නේ. එතකොට දැන් ওই විදිහට බොහෝ බ්‍රහ්මෝ පැමිණෙන මේ ශුන්‍යෝ බ්‍රහ්ම විමානේ දැන් පිරෙනවා. එතකොට අර ලොකු බ්‍රහ්මයා හිතනවා මම තමයි මේගොල්ලන්ව මැව්වේ. නිසා මම මහා බ්‍රහ්මයා. ඊළඟට අනිත් අය අවශේෂ බ්‍රහ්මයා. ඒගොල්ලෝ හිතනවා මොහු හිතපු හින්දා තමයි අපි මැවුනේ. එහෙනම් අපේ නිර්මාණකරුවා මොහු තමයි කියලා. එතකොට ඔය පිරිසෙන් කෙනෙක් මිය පරලෝ ගිහලා මනුස්ස ලෝකෙ උපදිනවා. එතකොට මෙයා මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මේ කෙනා ගිහි අත්හැරලා ගිහිලා බණ භාවනා කරනකොට ඔබ දන්නවා පෙර ಜಾති දකින්න පුළුවන් නුවණක් උපද්දව ගන්න පුළුවන්. පුබ්බේ නිමේසානුස්සති ඥානය කියලා අපි ඒකට කතා කරනවා. ඒතකොට పూర్වයේ හිටපු තැන් බලන්න පුළුවන්. එතකොට මොහුට බලන්න පුළුවන් වෙන්නේ අර බ්‍රහ්ම ලෝකයේ තෙක් පමණ. එතනින් එහාට මොහුට බලන්න ශක්තිය නැහැ.
කියන්නේ මතක් කරන්න බෑ එතනින් එහාට. එතකොටම ඔහු හිතනවා ලොකු බ්‍රහ්මෙක් ඉන්නවා ඔහු මහා බ්‍රහ්මයා. තව අවශේෂ පිරිසක් ඉන්නවා අවශේෂ පිරිස අපි. එහෙනම් මේ ලෝකෙම වන්නේ මහා බ්‍රහ්මයා තමයි කියලා. ඔන්නේ මතය තමයි Hindu ආගම් වල පැවතගෙන ඉන්නේ. මහා බ්‍රහ්මයා තමයි ලෝකෙ මැව්වේ කියලා. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ මේ සියලුම ආගම් මැවීම් වලට හේතු සම්පූර්ණ ලොකු විස්තරයක් බ්‍රහ්මජාල සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. අපි පසුව ඒව සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් ඔය දෙවියන් හා සංවාසයට යනවා කියලා අපි කියන දෙවියන් එක්ක වාසයට යනවා කියලා. දෙවියන් හා එකතු වෙනවා කියලා සමහර ආගම් වල කියනවනේ. කියන්නේ මේ දෙවියෝ ළඟට යනවා කියලා මරණට පස්සේ අපි දෙවියෝ ළඟට තමයි යන්නේ. අපුරුෂ දෙවියන් තියෙන ඔය සම්බන්ධව. ඉතින් මේ දෙවියෝ ළඟට යනවා කියන එක කොහොමද ආවි? බලන්න මේ ඒකටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ එක් දිවලෝක තියෙනවා සමහර දිවලෝක තියෙනවා මේ සමහර දිවලෝක වල කේන්තිය ගන්න බෑ. කේන්ති ගත්තොත් ඒකෙන් චුත වෙනවා. ක්‍රෝධය බහුල වුණොත්. එවනම් සමහර දේවල් තියෙනවා කිඩ්ඩාපදෝසික. ඒ කියන්නේ සෙල්ලම් කර කර ඉන්නවා ආහාර ගන්න අමතක වෙනවා. ඒ නිසා මේ පරිලව යනවා. ඔය අනාදි වශයෙන් මේ දේව කොට්ටාස තියෙනවා. එතකොට යම් දේවතා කොට්ටාසයක් මේ කේන්ති ගැනීමෙන් හෝ එහෙම නැත්නම් අර ක්‍රීඩා කර කර ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට ආහාර ගන්න අමතක වීමෙන් මොකද වෙන්නේ මේගොල්ලෝ මනුෂ්‍ය ලෝකයේ ඇවිල්ලා උප්පත්තිය ලබනවා. අර පෙර කිව් වගේම ගිහි අත්හැරලා පැවිදි වෙන්න ගිහිල්ලා බණ භාවනා කළා මේගොල්ලන්ටත් පුළුවන් එක ආත්මයක් විතරයි බලන්න. බැලුවට පස්සේ පේනවා සමහර අය නිට්ටයයි. ඒ කියන්නේ ඒගොල්ලෝ සිහිය හොඳට පවත්වනවා. ඒගොල්ලෝ ආහාර පාන හොඳට ගන්නවා. දිවලෝක හරි සුන්දරයි. එහෙනම් මේ වගේ ලෝකයක් තියෙනවා. එතෙන්ට යන්න නම් මොකක් කරන්න කේන්ති ගන්න නැතුව ඉන්න ඕන අසල්වැසියට ප්‍රේම කරන්න ඕන. කියන්නේ ප්‍රේම කරාට පස්සේ එහෙම වෙන්න පුළුවන් කියලා යම් ආකාරයකට දසපනත් වගේ ඔය ක්‍රිස්තියානිකමේ තියෙනවා. ඒතර මේවැ මූලාරම්භය ගැන භාගතුන් වහන්සේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒතකොට දෙවියන් හා සංවාස දෙවියන් සමග වාසයට යාම පිළිබඳව තමයි එතන කතා කරන්නේ. ඉතින් බලන්න මේ සියලු දේවල් බුදුදහම තුළ සංග්‍රහිත කරලා තියෙනවා. නමුත් අපි බැලුවට පස්සේ අපි ඒ දේවල් පිළිබඳව කොයිතරම් දුරට දන්නවද කොයිතරම් ප්‍රාමාණික දැනුමක්ද අපිට තියෙන්නේ කියන එක දිහා බැලුවට බෞද්ධ ජනතාව දිහා බැලුවට පස්සේ අපිට හරියට පව් කියලා හිතෙනවා. මොකද මෙච්චර සාර ධර්ම තියෙන මෙච්චර ගුණ ධර්ම තියෙන ආගමක් මත අපි පිහිටලා ඉද්දි වෙන වෙන දේවල් කරනවා. හරිනම් ලංකාවේ ඉන්න බෞද්ධයෝ තමයි මේ ලෝකේ ඉන්න ධනවත්ම ජාතිය බවට පත් වෙන්න ඕනේ. නමුත් එහෙමපත් නොවුනේ ඇයි? අපේ පොත්පත්වල තියෙන දේවල් අපි ප්‍රායෝගික ජීවිතේ පුරුදු කරන්නේ නැහැ. පුහුණු කරන්නේ නැහැ. සිහිය පවත්වන්නේ නැහැ. ඒ පිළිබඳව අපිට දැනුමක් නැහැ. නමුත් අපි ලොකු දහම් කරුණු දන්නවා වගේ හැසිරෙනවා. නමුත් ඒවා අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ දෙවියන් හා තියෙන අපේ සම්බන්ධය පිළිබඳව මේ ඔබට මම මේ කියපු කරුණු කාරණා ටික ඇසුරු කරගෙන ඔබේ ජීවිත ඔබ වෙනස් කරගනීවි කියලා. ඒ කියන්නේ ආවුෂය ලබන ප්‍රතිපදාව තුළ නිලෙන්න වර්ණය ලබන ප්‍රතිපදාව තුළ නිරත වෙන්න. නිතර ඔබට පුළුවන් කියන්නේ මේ ලෝකයේ ඔබට ලැබිච්ච ආවුෂයත් ඔබට වැඩි කරගන්න පුළුවන්. භාගතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් සතර ඉරිදිපාත බහුල වශයෙන් වඩනවා නම් ඔහුට ආවුෂයක් හෝ කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. එතන කල්පයක් කියලා කියන්නේ ආවුෂ් කල්පයක් සම්බන්ධව. ඉතින් අවුරුදු 120ක් හෝ 120කට වැඩියෙන් අද කාලේ බැලුවොත් 100ක් කියලා අපි හිතමු 100ක් හෝ 100කට වැඩියෙන් ඉන්න පුළුවන්. ඒතකොට ඔබ ලබාගත්තු ආවශ්‍යත් ඔබට වැඩි කරගන්න පුළුවන්. නමුත් අපි ඒ සතර ඉරිදිපාද වඩනවද කියන එක ගැටලුවක් තියෙනවා. යමෙක් 500 රකින්න පටන් ගන්නවා කියන්නේම එයා තුළ යම් ආකාරයකට හොඳට කුසල් දහම් සම්පාදනය වෙනවා කියන එක. නමුත් අපි මේ දේවල් තුළ නිරත වෙන්නේ බොහොම අඩුයි. ඉතින් ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මොකක්ද ඔබ තෙරුවන් සරණ යන්න. නමුත් ඔබ අපි හිතමු දැන් යම් ආකාරයකට අපේ තියෙන ඔය සංස්කෘතිමය වශයෙන් යම් ආකාරයකට එකතු වෙච්ච දේවල් ඔය හදිහුනියම් ඊළඟට මන්ත්‍ර ශාස්ත්‍රය යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වෙන ආදී වශයෙන් විවිධාකාරයේ තියෙනවා. මලවුන් ගෙන්වනේව තියෙනවා අඳුන් බලනේව තියෙනවා. ඒ දේවල් වල තියෙන අපි අඳුනක් බලන එකක් දිහා බැලුවොත් එහෙම එතන සිද්ධ වෙන්නේ බොහෝ දුරට මේ අමනුෂ්‍යයෙක් තමන්ගේ ශරීරයට ඇවිල්ලා ඒ අමනුෂ්‍යයා තමයි බලන්නේ අර අඳුන. ඒ අමනුෂ්‍යයට පේනවා දැන් අපි හිතමු දැන් අමනුෂ්‍යයෙකුට දැන් සමහර තැන්වල ඔබ දේවාල වලට ගිහිල්ලා අහනවා පේන අහනවා වගේ. එහෙම අහනවා සමහරට කොහොමද? ඒතකොට හිතේ තියෙන එක එහෙමම කියනවා. සමහරට ඔබ මොකුත්ම අහන්නේ නැහැ. ඔබ මේකට නේද ආවේ කියලා කියනවා. ඔබට හරි පුදුමයි කොහොමද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ එයා ළඟ සමහරට අමනුෂ්‍යෙක් වෙන අමනුෂ්‍යයෙ හිතට පණිවිඩ දෙනවා. මොකද අමනුෂ්‍යයෙකුට හිතට පණිවිඩ දෙන්න පුළුවන්.
කියන්නේ අපි සිහින දකින ආකාර ගැන කතා කරත් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ හීන දකින්න පුළුවන් ආකාර හතරක්. හීන දකින්න හේතු හතරක්. ආකාර කියනකොට අපි හේතු කියලා කියමු. හීන දකින්න හේතු හතරෙන් එකක් තමයි අමනුෂ්‍යයන්ට පුළුවන් සිහින දක්වන්න. හිතවත් අමනුෂ්‍යයන්ට හිතවත් තියෙන දැන් මේ ළඟදී මාත් එක්ක මහත්මයෙක් කතා කරා. ඔහු කෝ ස්වාමීන් වහන්සේ සුනාමියට කලින් සුනාමිය දැක්කා. මේ වගේ වේසන වෙන්න කලින් මම මේ දේවල් හීනෙන් දැක්කා. ඒ හීනෙන් දකින්නවා කියලා කියන්නේ ඒක උනාට පස්සේ තමයි සමහර විට ආයක කියන්නේ. ඒ කියන්නේ ඒ දකින්නවා කියලා කියන්නේ යම් අමනුෂ්‍යයෙක් මෙයාගේ හිතට සිතවිලි පහල කරනවා. හීන පෙන්වනවා. ඉතින් ඒක වෙනම විෂයක්. ඒ වගේම තමයි යම් ආකාරයකට අමනුෂ්‍ය කියන්නේ අර යంత్ర මන්ත්‍ර ආදීන් අමනුෂ්‍යයේ ගෙන්වීමේ හැකියාව තියෙන. ඒක වෙනම ශාස්ත්‍රයක්. නමුත් ඔය සියල්ල යම් කෙනෙක් ධර්මයේ මත පිහිටලා භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා හිත පුරුදු කරනවා පුහුණු කරනවා. ඔය සියල්ල අපිට ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබට මම මේ කියපු ටික ප්‍රමාණවත් වෙන්න ඇති කියලා මේ දේව සංකල්පය සමග අපි ප්‍රශ්නත් එක්ක ඉස්සරහට යන් කොහොමද කියලා. අපේ හාමුදුරුවනේ අපි අපේ ගමේ බෝධියක් පිරිත් දැම්ම. ගමේ ඒකට කරදරයි වහන්න කිව්වා. අපේ හිතටත් දුකයි. අපි මොකද කරන්න කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇත්තටම දැන් අපි පිරිත් සජ්ජහනා කරනවනේ. පිරිත් සජ්ජහනා කරන නැත්නම් විහාරස්ථාන වල පිරිස් දානවා. ඉතින් මම දන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා ගමේ පන්සලේ පිරිත් දාන හින්දා උන්වහන්සේලාට භාවනා කරගන්න විදියක් නැහැ. ඉතින් ඇත්තටම මිනිස්සුන්ට පිරිත් අස්සවන්න ඕන නැහැ. දැන් අපි සමහර විට අහලා තියෙනවා දැන් ඔය මම හිටිය එක් අවස්ථාවක මාතර පැත්තේ කාරණ්‍යක වැඩ වාසය කරන කාලේ පහුගිය කොරෝනා කාලේ මම දැක්ක මේ ගෙවල් ඉස්සරහින් කරන්ට් වැල් ඇදලා තියෙනවා වගේ පිරිත් නූල් ඇදලා තියෙනවා ලයිට් කණුවෙන් ලයිට් කණුවට. මොනතරම් හාස්‍යයට කරුණක්ද මේවා. කියන්නේ පිරිතකින් කොරෝනා ඇති කරන්න බෑනේ. කියන්නේ විශාලා මහනුවර රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ කියලා තුම්බියක් ඇති වුණා තමයි. ඒක නැති කරන්න කොච්චර දේවල් බැලුවද? ඉස්සෙල්ලාම බැලුවනේ රජවරු ධාර්මිකද කියලා. ඒ කියන්නේ ඒ රජවරු ධාර්මිකව රාජ්‍ය කරනවද කියලා බැලුවා. ඔව් ධාර්මිකව රාජ්‍ය කරනවා. එහෙනම් මොකක්ද උනේ කියලා ඊට පස්සේ තමයි දැන් අපි පළවෙනිම ධාර්මිකව රාජ්‍ය කරනවද කියලා බැලුවොත් එහෙම ධාර්මික රාජ්‍යයක් කරන්නේ නැහනේ. අමනුෂ්‍යව වැහි වැහලා ඉන්නේ. දෙවි දේවතාවරු ඈත් වෙලා ඉන්නේ. එවන් පසුබිමක රතන සූත්‍රයේ සත්‍යහනා කළා කියලා නැත්නම් මුළු සූත්‍ර පිටකේ මුළු විනය පිටකෙම අභිධර්ම පිටකේම සත්‍යහනා කරත් මම හිතන්නේ රෝග උදුරු අයින් කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ තරමට මිනිස්සු අධාර්මිකයි. ඉතින් දැන් ඔබ අහන ප්‍රශ්නේ මේ පිරිත් දාන එකෙන් මිනිස්සුන්ට කරදර. ඇත්තටම ඒක එහෙම තමයි. පාඩම් කරන ළමෙක් ඉන්නවා නම් ගෙදරක උදේ පාන්දර 5ට පන්සලේ හෝ යම් බෝධියක් තියෙන තැනක පිරිත් දානවා නම් අල්ලමෙට පාඩම් කරන්නේ නැහැ. භාවනා කරන කෙනෙක් ඉන්නවා නම් භාවනා කරන්න නැහැ. මොකද ඕනෑ තරම් අද තාක්ෂණයේ දියුණුයි. ඕනනම් පටිගත කරපු දේශනාවක් දාගන්න පුළුවන්. උදේ හවස රේඩියෝ වල එහෙම නැත්නම් ටීවී වල YouTube Facebook අගුව සර්ච් කරලා ගන්න පුළුවන්. එතකොට මේ සියලු තාක්ෂණයේ තියෙද්දි මිනිසුන්ට උමනාවක් නැත්නම් අපි මොකටද මිනිසුන්ට පිරිත් අස්වන්න යන්නේ. ඒ නිසා මම හිතනවා අපි මිනිස්සුන්ට කරදර නොකර ඉන්නේ කොහොඳයි. ඇත්තටම ඔය කර්ණීයමිත සූත්‍රයේ කොච්චර සත්‍යහනා කරත් වැඩක් නැහැ. අල්ලපු ගෙදර මනුස්සයට බයිනවනම් සතෙකුට ගහලා එලවනවනම් පිරිත් කොච්චර දැම්මත් වැඩක් නැහැ. පිරිත කියන්නේ මේ කියා ඉන්න තියෙන එකක් නෙවෙයි. පිරිත් කියලා කියන්නේ කියන්න තියෙන එක නෙවෙයි. මම කිව්වේ දචක්ක සූත්‍රයේ අර අපි කලින් මතක් කරා ඡන්ද පිරිත සුරීපීත්ත වගේ මේ සත්‍ය ක්‍රියාව කරන්නේ. මෙහෙම දෙයක් සිද්ධ වුණ එක සත්‍යයේ සත්‍යානුභව බලෙන් ඔබට යහපතක් වේවා කියන එක තමයි උතන කෙටියෙන්ම කියනවනම්. ඉතින් ඒකට පිරිවාණපුත් වහන්සේ සම්බන්ධවත් යම් යම් මතවාද තියෙනවා. පසු කාලීනව සාමණේර භික්ෂුන් වහන්සේලා කටපාඩම් කළ යුතු පොතක් බවට පරිවර්තනය කරපු සංග්‍රහිත කරපු පොතක් කියලත් මතවාද තියෙනවා. ඉතින් මේ කෙසේ වුණත් මේ මතවාද කොහොම වුණත් අපි අද ඒක සමාජගත වෙලා තියෙනවානේ. එතකොට ඒක පිරිත් කියන්න පාවිච්චි කරනවානේ. ඉතින් මේ ඒ කොහොම වුණත් අපිට තියෙන යුතුයකමක් දෙනවා කිසියෙකුට හිංසා පීඩා නොකළ යුතුයි. පිරිත් ඕන පිරිත් ඕන කෙනා අහපු දේ මම හිතන්නේ අපි අවශ්‍ය නැහැ හැම ලෝකයට පිරිත් දාන්න යන්න. ඉතින් ඔබගේ හිතට යම් ආකාරයක දුකක් පීඩාවක් ඇති වුණා නම් ඇති වෙලා තියෙන අනවබෝධය නිසා කියන්නේ පිරිතෙන් වෙන්නේ මොකද්ද කියන එක අපි හොයලා බලන්න ඕනේ. ඒ පිරිත් ඔබ වුණත් පිරිතක් සජ්ජහානා කරනවා හොඳට සිංහල තේරුම් බලන්න. සිංහල තේරුම් බලලා පාලියෙන් සජ්ජහානා කරන්න. සහ ඒ තේරුම හොඳට හිතට ගන්න.
එතකොට පාලි වචන කියවනකොට ඔබට ඒ තේරුම වැටහෙන්න පුළුවන්. දැන් බොජ්ජංග ධර්ම වුණත් බලන්නකෝ. ඒ යම් අසනීපයක් වුණාට පස්සේ අපි චුන්ද තේර බොජ්ජංගය, ඒ වගේම තමයි කස්සප තේර බොජ්ජංගේ, ඊළඟට මොග්ගල්ලාන තේර බොජ්ජංගේ, මේ බොජ්ජංග දේශනා කරනවා. ඒ වගේම තමයි අපේ යම් ආකාරයක සූත්‍ර ඒ අසනීප වුණාට පස්සේ දේශනා කරනවා. එතකොට මේ ගිරිමානන්ද සූත්‍රය වගේ. එතකොට මේ සූත්‍රවල තියෙන්නේ මොනවද? මේ සූත්‍රවල තියෙන ධර්ම කරුණු. දැන් අපි වැළුවොත් එහෙම අපි ඔය ඒ ගම්මු කස්සප තේර බොජ්ජංගේ. කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙලා පිප්පලී ගුහාවේ වාසය කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතෙන්ට වැඩම කරනවා. වැඩම කළා කියනවා කාශ්‍යප මේ නිවන පිණිස පවතින බෝධියට අංග වෙච්ච කරුණු 7ක් තියෙනවා. ඒක නිවන පිණිසමයි පවතින්නේ. මම ඔබට මේ දේශනා කරනම් ඔබ අහගෙන ඉන්න කියලා. දැන් කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා කියන්නේ කවුද? අරහත්වේ සාක්ෂාත් කරපෙන් බොජ්ජංග ධර්ම හොඳටම වඩපු කෙනෙක්. මොකද ධර්මයේ හොඳට වඩපු නිසා අරහත්වේ සාක්ෂාත් උනේ. ඒතර උන්වහන්සේ බොජ්ජංග ධර්මය කියද්දි ඒකේ පරතර ඔක්කොම දන්නවා. එතකොට ඒ ඔස්සේ උන්වහන්සේගේ හිත වැඩෙනවා, හිත පුරුදු වෙනවා, පුහුණු වෙනවා. පුහුණු කරපු හිතක්. එතකොට ඒ ඔස්සේම හිත පුරුදු වෙනකොට උන්වහන්සේ කායික ආබාධය නැති වෙනවා. එතකොට උන්වහන්සේ කියනවා ඇත්තමයි භාග්‍යතුන් වහන්සේ සත්‍යයි, ඒක නිවන පිණිසමයි පවතින්නේ කියලා. එතකොට බලන්න අපි යම් කෙනෙකුට කියලා බොජ්ජංග දේශනාව කරනකොට ඒ මනුස්සයා බොජ්ජංග කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. එහෙම බොජ්ජංග වඩන හැටි දන්නේ නැහැ. තේරුමක්වත් දන්නේ නැහැ. ඉතින් කොයිතරම් ප්‍රාථමික මට්ටමද අපි ඉන්නේ කියලා බලන්න. භාග්‍යතුන් වහන්සේ ඒ බොජ්ජංග දේශනාව එතන භාග්‍යතුන් වහන්සේ පිරිත් දේශනා කළා කියන අපිට ගන්න වෙන්නේ. එතකොට මේ දේශනා කරේ අසනීප වෙච්චි කාශ්‍යප මහරහතන් වහන්සේනේ. කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ ධර්මයේ මත පිහිටපු කෙනෙක්. එහෙම කෙනෙකුට එහෙම දෙයක් කරන එක සාධාරණයි. නමුත් මේ අපි මොකොත්ම දන්නේ නැති කෙනෙකුට ගිහිලා මරණාසන්න මොහොතේ පිරිත් කියන එක මම නම් එච්චර අනුමත කරන්නේ. අපි කරන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කළා වගේ එයත් එක්ක සාකච්ඡා කළා එයාගේ හිත හදන එක. හිත පිරිසුදු කරන එක. එයාව පුළුවන් නම් අපිට ඒ ධනංජානි බ්‍රාහ්මණියව බ්‍රහ්ම ලෝකෙට අරන් ගියා වගේ අපිට පුළුවන් නම් එයා වඩතර මේ අපායන් මොදොල මනුස්ස ලෝකෙට වගේ ගේන්න පුළුවන් නම් සාකච්ඡා කරලා මම හිතන්නේ එහෙම දෙයක් තමයි අපි කරන්න. අසෙන් වෙච්ච කෙනෙක් ළඟට ගිහින් සෝදුක් ਵਿਚාරන්න ඕන. ඊට පස්සේ එයාට ධර්මයේ තියෙන ආනිසංශ කියලා දෙන්න ඕනේ. අධර්මයේ ආදීනව මේ කියලා දෙන්න. ඒත් බය වෙනවා නම් ඒ දේවල් කියන්න නරකයි. ඉතින් ඒ නිසා අර මොල් බොදු සමයේ තිබිච්ච කාරණා අපි ගත්ත විදිහ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව නොවෙන්නට ලංකාව මේ වෙනකොට හොඳ ධනවත් රාජ්‍යයක්. අපි අම්මලගේ කාලෙත් සංවර්ධනය වීමෙන් පවතින රටක්. අපේ කාලෙත් සංවර්ධනය වීමෙන් පවතින රටක්. ඉස්සරහට මං හිතන්නේ එහෙම වෙයි. වග කියන්න ඕනි භික්ෂුන් වහන්සේලාත් මේ දෙයට. මොකද මේ මිනිස්සුන්ට හරි ධර්මයක් නොකියූප එක මං හිතන්නේ මේකට එක හේතුවක්. අපි බලමු. ස්වාමීනි පුණ්‍යවන්තයන් වහන්සේ දෙවියන් පින් අනුමෝදන් කොට යමක් පැතියොත් පමණක් ලැබේද? යමක් නොපැතියොත් කිසිවක් නොලැබේද? ඒ කියන්නේ මේ මං දැන් මොන වගේ දෙයක්ද පතන්නේ කියන එක මට ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නයක් වෙන මොනවද පතන්නේ කියන එක. ඒ කියන්නේ අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන අපි දේශනාවදී හටම බැලුවොත් භාගතුන් වහන්සේ දේශනා කරන යස්මින් ප්‍රදේශේ කප්පේති වාසං පණ්ඩිත ජාතියන ආදී වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා යම් තැනක වාසය කරනවා නම් ඒ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා වළඳවලා ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා වළඳවලා ඒ තමුන් රැස් කරගත්තා වූ පින ඒ දෙවියන්ට අනුමෝදන් කරන්න. එතකොට මේ දේවතාවරු ඒ පින් සතුටින් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා ඒ කෙනාව ආරක්ෂා කරනවා කියලා. එච්චරයි බුදුදහමේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එපා කියනවා. ආර්ශාවේකේකට නොසිතුසී කියනවා. ආවුෂය ප්‍රාර්ථනා කරන්න. කියන්නේ මම බොහෝ කල් ජීවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක ප්‍රාර්ථනාවෙන් වෙන්නේ නැහැ. මම වර්ණවත් වේවා ලස්සන වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක එහෙම වෙන්නේ නැහැ පැතුවා කියලා. ඊළඟට සැපය මගේ දරුවෝ විභාගයෙන් පාස් වේවා. ඒකට මං හොඳ තැනකටපත් වේවා. රැකියාව ලැබේවා. ඕ වගේ දේවල් සැප. යසස බැලුවාට පස්සේ කීර්තිය ඇවිද මේ තියෙන නිന്ദා පහස දුරු වේවා. එහෙම ඒව පැතුවට වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවම කියනවා නම් වෙන්නේ නැහැ කියලා ආයි ඉතින් ආයි වෙන්නේම නැහැ තමයි. කාටවත් නෙමෙයි ඔක්කොම අනේ පිරිසුතුමාට දේශනා කරේ. ඒතර සෝවාන් වෙච්ච කෙනෙකුට භාගතරහන්සේ කිව්වේ මේ පහ ඉල්ලන්න එපා. ඉන්නර ස්වර්ගේ මම මැරිලා නරක තැනක නම් යන්න එපා කියලා කොච්චර පැතුවත් ඒක එහෙම වෙන්නේ නැහැ. ප්‍රතිපදාව තුල නැත්තම්. ඒ නිසා ඔබ දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, විමුක්තිය පිණිස හිත පුරුදු කරන්න. ඒ අත්වන කුසලය දෙවියන්ට අනුමෝදන් කරන්න.
ඔබ කිසිවත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. මොකද ප්‍රාර්ථනා කරලා හම්බෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ. ඒ කියන්නේ අර දේවල් ඒවට ප්‍රතිපදාවක් තුල පුරුදු කරලා ප්‍රාර්ථනා කරා නම් කමන්නේ. දැන් එක තැනක කියන සීලවන්තයෙක් ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා. ඒකට හිතන්න පුළුවන් එහෙනම් සීලවන්තයෙක් ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියනවා නම් ඇයි එහෙම කියලා. ඒ කියන්නේ ප්‍රතිපදාව තුළ ඉන්න කෙනෙක් ප්‍රාර්ථනා කරොත් කොහොමත් ලැබෙනවා. ඒකයි එතන සඳහන් කරන්නේ. ඒ නිසා ඔබගේ සීලය මත තමයි ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඔබ හොඳට සිල්වත් නම්, ඔබ හොඳට ගුණධම් පුරනවා නම් ඔබගේ යම් යම් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න පුළුවන්. හැම ප්‍රාර්ථනාවක්ම සාමාන්‍යයෙන් ඉතින් ඉෂ්ට වෙන්නේ නැහැ. අපගේ පුණ්‍ය ශක්තිය අනුරූපී ප්‍රාර්ථනා තමයි ඉෂ්ට වෙන්නේ. සතර ඉතිපාද පිළිබඳව පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. සතර ඉතිපාද කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම විස්තර කරන්න ඕනි. අපි මේ වගේ අවස්ථාවක ඒක ගැන කතා කරමු. ස්වාමීන් වහන්සේ සමහර අය දෙවියන්ට බාහිර වෙනවා. ඒ බාහිර ඔප්පු කරන්නේ දෙවියන් දෙවියන්ගෙන් නෙමෙයි ඔය කරදර කියලා කියන්නේ. දෙවියෝ කරදර කරනවා නම් ඒ දෙවියෝ හොඳ දෙවියෙක් වෙන්න බෑනේ. යම් දෙවියෙක් කියලා කියන්නේ යහපත් කෙනෙක්නේ දේවත්වයට යන්නේ. දැන් අපේ ලංකා සමාජය තුළ විවිධ දේවතාවුරු ගැන කතා කරනවා. අපි හදපු දෙවියොත් ඉන්නවනේ. දැන් තව ටික කාලෙකින් සමහර විට මේ ඔය මහසෙන් දෙවියෝ කාලේ හිටපු රජෙක් මහසෙන් දෙවියෝ විදිහට හඳුන්වනවා. ඊට සුමන සමන් දෙවියෝ පාලනය කරපු රජෙක්, ඒ කියන්නේ ප්‍රාදේශීය නායකයෙක් අපි දේවතාවෙන් සලකනවා. එතකොට ඒ වගේ මේ තියෙනවා යම් යම් ආකාරයකට අපි හිම ආරෝපණය කරපුවා දේවත්වයට ආරෝපණය කරපුවා. දැන් ඔබ සමහරට ගිහිල්ලා බාරනෝ දෙවියන්ට මේ සාමාන්‍යයෙන් දෙවියන්ට කියලා තමයි කියන්නේ. ඉතින් අපි පෙරේතෙකුට බාරනෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් දෙවියන්ට බාරනෝ කියලා තමයි. ඒතකොට සමහරට අපි ගිහිල්ලා මේ අපි කතරගම ගම හරි ප්‍රසිද්ධයිනේ. කතරගමට ගිහිල්ලා අපි බාරයක් වෙනවා මේ විභාගේ පාස් වුණොත් එහෙම නැත්නම් මේ දේ හරි ගියොත් අපි පළතුරු වට්ටියක් ගෙනහලා ඔබ වහන්සේට පූජා කරනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගන්ධබ්බ නිකායක දේවතාවුරු ගැන. ඒ කියන්නේ ගසක හර සුවඳට කැමති, මල් සුවඳට කැමති, පොතු සුවඳට කැමති, මුල් සුවඳට කැමති. ඒගොල්ලන්ගේ ආහාරය බොහෝ දුරට ඒවා ආහාර කරගන්න. ඉතින් අතන ඉන්න පුළුවන් අර පළතුරු වල තියෙන ඒ සුවඳ ආහාරය කරගන්න දේවතාවුරු අමනුෂ්‍ය කොට්ටාස. එතකොට අන්නේ අමනුෂ්‍ය කොට්ටාස ඔබගේ ඔය කියන එක සමහරට අහගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට දැනෙන්න පුළුවන් එක. දැනිලා කවුරුත් ඉතින් කන්න කැමතියිනේ. ආහාර ලැබෙනවා නම් කැමතියිනේ. ඉතින් ඒ නිසා එයාට පුළුවන් ආකාරයෙන් සිත්වට බලපෑම් කළා යම් ආකාරයකට ඒ දේවල් ඉෂ්ට කරලා දෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ දේවල් කරලා දීලා ඔබ බාහිර ඔප්පු නොකළොත් අර අනිත් පැත්තට අපලම් කරනවා මම මෙච්චර උදව් කළත් මට කන්න දෙන්නේ නැහැ. එහෙම කළා කරදර කරන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමන් තමන්ගේ ප්‍රතිපදාව තුලින් නිරත වෙන කාටවත් බාර වෙන්න ඕනේ නැහැ. මොකද විභාගයක් පාස් කරලා දෙන්න බෑනේ මේ දෙවි කෙනෙකුට. මොකද විභාග කොමසාරිස් නෙවෙයිනේ කතරගම දේවාලේ ඉන්නේ. කපුවන් ඉන්නේ. කපුවට බෑනේ විභාග පාස් කරන්න. ඔබ හොඳට අධ්‍යාපන කටයුතු කරනවා නම් ඔබ හොඳට බණ භාවනා දියුණු කරලා ඔබගේ හිත පිරිසුදු කරගන්නවා නම් ප්‍රඥාව සුද්ධ කරගන්නවා නම් එතකොට ඒ වගේම තමයි හොඳට අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා මත හික්මෙනවා නම් තමුගේ කාලය විනාශ කරගන්න නැත්තම් ඔබ විභාගයට සාර්ථකව මුහුණ දුන්නා නම් ඔය මොන දෙයියෙටවත් බෑ ඔබව ෆේල් කරන්න. ඔබ විභාගේ පාස් වෙනවා. ඒ නිසා ඔබ මත පිහිට තබන්න. ඔබ මත විශ්වාසය තබන්න. අත්ථ දීපා විහෙරත වික්කවේ අත්ථ සරණ. වෙන කෙනෙකුගේ පිහිටක් නෙමෙයි අපි පතන්න ඕනේ. තමන්ගේ පිහිට, තමන් දිවයිනක් කොටගෙන වාසය කරන ධර්මය සරණ කරගන්න ඕනේ. එහෙම නැතුව කාගවත් පිහිටක් පතන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මගේ පුද්ගලික මතය සහ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට ගලපපුවා මට එහෙම තමයි දැනෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේට පහනක් පූජා කළාට පසු ඒ පහනින්ම වෙනත් පහනක් දැල්ලා ගැනීම අකුසලයක්ද? ඉතින් ඒ වගේ දේවල් ඉච්චර එහෙම අකුසල් නෙවෙයි. ඒ කියන්නේ මොකද තව කෙනෙක්ට දෙන්න දැන් බුදුරජාණන් වහන්සේට දැන් අපිට හම්බෙච්ච දානි තව කෙනෙකුට දෙන්න පුළුවන්. අක්‍රපිණ්ඩය කෙසේ වෙතත් අපි වළඳලා ඉතුරු වෙන කොටස හරි දෙන්න පුළුවන්. ඉතින් තව පහනක් පූජා කරනවා කියන තව කෙනෙක් එකකින් ආලෝකයක් ගන්නවා කියන එක. දැන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පහන් ආලෝකයේ පූජා කරන් පූජාය කළ බුදුහාමුදුරන්ට මේ පහන් ආලෝකයේ පූජා කරා. ඒකෙන් තව කෙනෙක් ආලෝකයක් ගන්නවා කියලා කියන එක කොයිතරම් ශ්‍රේෂ්ඨයිද? දැන් මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්න. ඒ ධර්මය මම ඔබට කියලා දෙනවා. එතකොට ඔබ යම් දහම් කරුණු දැනගන්න. එතකොට ඔබ තව කෙනෙකුට කියලා දෙනවා. ඒකත් හරියට අර පහනෙන් ආලෝකයේ බෙදා හරිනවා වගේ. ඒ නිසා ඒක පාපයක් වෙන්නේ නැහැ, අකුසලයක් වෙන්නේ නැහැ. තව කෙනෙකුට කුසලයක් කරන්න දීපු අවස්ථාවක් විදිහට තමයි ඒක අපිට හඳුන්වන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ තරුණ
පරපුරේ සමහරක් ඉන්නවා මේ ධර්මයෙන් ඈත් වෙලා ඉන්නවා. බණ අහන්න අකමැති. ඒවා තේරුම් ගන්නෑ. ධර්මයේ වටිනාකම උන්ට පහදා දෙන්නේ කොහොමද? අන්‍යාගම් වල සංස්කෘතියට උන් ඇදී යන මේකෙන් වළක්වා ගන්නේ කොහොමද? මම දකින්නේ අපේ ඔය විදිහට වෙන්නේ අපි ඒගොල්ලන්ට ධර්මයේ දෙන විදිහ වැරදි. දැන් බලන්නකො ආලවක හම්බෙන්න ගියපු බුදුහාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට ආලවක කියනවනේ නික්කම සමන බහැපි එළියට යන්න යනව එළියට එහෙම කියනවනේ. භාග්‍යතුන් වහන්සේ සාධාවසෝ නික්කමි. හොඳයි මම එළියට යන්නම්. ඇතුළට එන්න පවිස සමන ඇතුළට එන්න නැත්නම් ඇතුළට වර ඒ වගේ සරින් කියනවා. සාධාවසෝ පාවිස. භාග්‍යතුන් වහන්සේ හොඳයි කියලා එනවා. බලන්නේ ඒ කුසගිනි වේදනාවෙන් සහ තමන්ගේ අසුන අහිමි වෙච්ච වේදනාවෙන් පෙළුණු ඒ යක්ෂයත් එක්ක භාග්‍යතුන් වහන්සේ කතා කරපු විදිහ, ඒ කතා කරපු ස්ටයිල් එක. එතකොට අපි තරුණ පරපුරට මේ ධර්මයේ ගෙනියන විදිය වැරදි. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නවලට අපි උත්තර දෙන්නේ. අපිට ඕනි රාමුවට ඒගොල්ලෝ කොටු කරන්න හදනවා. අන්න ඒ නිසා තරුණයෝ ධර්මයෙන් ඈත් වෙලා තියෙන්නේ. නැත්තම් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපෑ තරුණයෝ බලන්නකෝ. බද්දවග්ගයේ කුමාරවරු. ඊළඟට යසකුල පුත්‍රයා. ඇතුළු යහළුවෝ 54 දෙනා. මේ තරුණයෝ. ඒගොල්ලෝ තමයි මේ ධර්මය අවබෝධ කරේ. අන්න සංස්කෘතින් වලට ඇදිලා යන්නේ. ඒගොල්ලන්ට අපි ධර්මයේ දෙන්න නොදන්න නිසා. ඒ ධර්මෙද අපි කෙලින්ම අනිත්‍ය අනිත්‍යයි කියන එක නෙමෙයි බුදුදහමේ ලස්සනට තියෙන ආදරය කරන්නේ කොහොමද කියන එක. යුග ජීවිතයේ පවත්න්නේ කොහොමද කියන එක. මෙලොව දියුණු වෙන්නේ කොහොමද කියන එක. පරලොව සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. අන්නේ දේවල් අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒගොල්ලන්ට අපි අපේ අසුන දෙන්නේ නෑ වාඩි වෙලා කතා කරන්න. නිතරම මේකට ආපු පිරිසක් වෙන අන්නේ පිරිසම විතරයි. මේ වයසක සෙට් එකම විතරයි. මේ වයසක පිරිසම විතරයි. නිසා ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා නම් පන්සලේ විහාරස්ථානේ ආරණ්‍යේ ඒ තැන්වල වැඩ කරන්න ඉඩ දෙනවා නම් ඒගොල්ලෝ හරි උනන්දුවෙන් වැඩ කරනවා. ඒගොල්ලෝ හරි උනන්දුවෙන් ධර්මය අවබෝධ කරගන්න වෑයම් කරනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න ඕනේ. වැරදි වෙන්න පුළුවන්. කරන්න ගියාට පස්සේ ඒගොල්ලෝ සමහර සෙරිප්පු දාගෙන ඇවිදින්න පුළුවන්. ඒගොල්ලෝ දන්න විදිය. නමුත් අපි ඒවට කිපිලා බයින්නේ නැතුව ඒගොල්ලන්ට කරුණු කාරණා පැහැදිලි කරලා දීලා එහි විදියට කටයුතු කරොත් මම හිතන්නේ ඒකන ප්‍රශ්නකට අපි උත්තර දුන්නොත් හරියට හරි ඒගොල්ලෝ ධර්මයට සමීප කරන ක්‍රමවේද අපි අනුගමනය කරන්න ඕනේ. දැන් බලන්නකෝ බිම්බිසාර රජතුමා තමන්ගේ බිරිඳව භාගතුන් වහන්සේ ළඟට යොමු කළේ කොහොමද කියලා. ඒ උයනේ තියෙන ලස්සන වර්ණනා කළානේ. අනේ පිරිසිත් ඒ කියන්නේ තව අවස්ථාවල තමන්ගේ පුත්‍රයන්ව යොමු කළේ කොහොමද? සල්ලි දීලා සමහර සිටුවරු තමන්ගේ පුත්‍රයන්ව යොමු කරන්නේ. මම මෙච්චරක් දෙන්නම් කියලා. එතකොට බලන්න අපි උපක්‍රම පාවිච්චි කරන්නේ. ඊළඟට අර දුකටපත් වෙලා හිටපු තිසාගෞතමීට භාග්‍යතුන් වහන්සේ පිහිට උනේ කොහොමද? දරුවා මැරුණා කියලා කිව්වේ නෑනේ එකපාරට. අබමිටක් කරන් එන්න කියලානේ කිව්වේ. ඒ වගේ අපි යම් වැරද්දකටපත් වුණා මේ වැරද්දට එකෙල්ලේ බයිනවා. අපේ කාලේ එහෙම නෙවෙයි, අපේ කාලේ ඔහොම නෑ. අපේ කාලේ නම් මෙහෙමයි. අපි දෙමාපියන්ට ගරු කරා. උඹලා ගරු කරන්න දන්නේ නෑ. එහෙම කියනකොට අර කෙනා තවත් ධර්මයෙන් ඈත් වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට ධර්මයට සමීප වෙන්න මාවතක් හදලා දුන්නොත් මං හිතන්නේ හරි වටිනවා කියලා. හැබැයි මම දන්න විදිහට නම් අද කාලේ තරුණයෝ ගොඩක් ධර්මයට දැන් අපිත් එක්ක සම්බන්ධලා ඉන්නේ ගොඩක් තරුණ ගෲප් හදාගෙන බොහෝ දුරට ඒගොල්ලෝ ධර්මයේ ඔස්සේ හිත වඩන්න ඒව සාකච්ඡා කරන්න උත්සාහවත් වෙනවා. දෙවියන්ට පින් කරන්න බැයිද? දෙවියන්ට තමයි හොඳටම පින් කරන්න පුළුවන්. ඇයි? දැන් බලන්නකො ඔබ අහලා තියෙනව නේද? කාශ්‍යප මහරහතන් වහන්සේ එක දවසක් පිණ්ඩපාත වඩනකොට ශක්‍ර දේවේන්ද්‍රයා විශ්වලාගෙන ඇවිල්ලා කාශ්‍යප මහරහතන් වහන්සේට දානයක් පූජා කරා. මම පුංචි පුතණින් ඉඳන් ගන්න. ඒතර දානය කියන්නේ පිනක්ද නැද්ද? පිනක්. එහෙනම් ශක්තිවිදුට පුළුවන් නම් පින් කරන්න. එතනින් පහලින් නැගෙන අහන්න දෙයක් නැහැ නේ. මම තව එකක් කියන්නම්. පින් කියලා කියන්නේ මොනවද? කුසල දහම් සම්පාදනය කරගන්න. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම පින මොකද්ද? අනිත් සංඥා වඩන එකනේ. ඒ කියන්නේ අරහත්ත්වේ සාක්ෂාත් කරන්න ගමන් කරන එක. එතකොට නිවන් දකින්න පාර වඩන එක. ඉතින් දිව්‍ය ලෝකෙ කොච්චර ඉන්නෝ දේවතාවෝ නිර්වාණය අවබෝධ කරගන්න වෑයම් කරන. එතකොට එහෙනම් ආර්ය මාර්ගේ දැන් අපි ධර්ම සාකච්ඡා කරන ඔබ අහලා තියෙන සුධර්මා ධර්ම සභාවේ ධර්ම සාකච්ඡා කරන හැම පොයෙටම බ්‍රහ්මීෙක් වැඩම කරන අනාගාමී වෙච්ච බ්‍රහ්මීෙක් අපිට ඉන්නවද එහෙම අනාගාමී කෙනෙක් බණ අහන්න මනුස්ස ලෝකේ අපිට කියන්නේ හරියට මේ අනාගාමී මේ බණ කියන හාමුදුරුවෝ කියලා අපිට කියන්න පුළුවන්ද? මං කියන්නේ මම කියන්නේ හොඳේ. හරිද මං කියන්නේ අපිට එහෙම රෙකමන්ඩ් කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද? අපිට එහෙම කවුරුත් නෑ. අපි කාගේ හරි හාමුදුරුවන්ගෙන් බණ අහන කෙනෙක් කරන්නේ.
නමුත් බලන්න සුධර්මා දිව්‍ය සභාවට වැඩම කරන්නේ වෙන කවුරුත් නෙවෙයි අනාගාමී වෙච්ච බ්‍රහ්මී. එතකොට අපි හොදාකාරවම දන්නවා එතකොට මේ බ්‍රහ්මයාගෙන් බණ අහන්න. මොකටද නිවන පිණිස? ඉතින් මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම දේ නිවන් දකින්න එක. දන් දෙන එකවත් සීල රකින්න එකවත් වෙන වෙන භාවනා කරන එකවත් නෙවෙයි නිවන පිණිස හිත පුරුදු කරන එක පුහුණු කරන එක. ඒක කරපු කෙනකින් අපිට මේ බණ අහන්න තියෙනවා කියලා කියන්නේ. ඒකනේ තියෙන ලොකුම පින. ඉතින් ඒක කරන්න පුළුවන් නම් එතනින් මෙහා පින්කම් ගැන ඉතින් ආය අහන්න දෙයක් නැහැ. නිසා දෙවියන්ට හොඳටම පින් කරන්න පුළුවන්. හොඳටම අවස්ථාව තියෙන දෙවියන්ට පින් කරන්න. හීන දකින්න ක්‍රම ඒ කියන්නේ හීන දකින්න හීන දකින්න පුළුවන් ආකාරය කියන්නේ බැලුවොත් එහෙම අතීතයේ කරපු කීප දෙයක් කියන්නේ අපි හිතමු මේ දහවල් කාලේ කරපු කීප දේවල් රැට හීනින් පේන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වාපිත්සම් කියන තොන්ද ස්කිපීබෙන් හීන පේන්න පුළුවන්. ඒ වගේම තමයි අනාගතයේ වෙන දේවල් හීන පේන්න පුළුවන්. ඊළඟට අර මේ අමනුෂ්‍ය විසින් හීන පෙන්වනවා වෙන්න පුළුවන්. අනාගතයේ පේන දේවල් කියලා කියන්නේ බෝධිසත්වයන් වහන්සේ දැක්කනේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන බවට මහා සුපින ඒ වගේ හීන. කියන හතර පැත්තෙන් කුරුල්ලෝ හතර දෙනෙක් ඇවිල්ලා එකම පාටට පත් වෙලා නික්මිල යනවා. ඒ වගේ අර අසෝචියට ගෑවෙන්නේ නැතුව සක්මන් කරනවා. ලාභ කීර්ති ප්‍රශංසා හටගත්තට ඒවා ඇලෙන්නේ නැතුව ඉන්නවා කියලා. අන්න ඒ වගේ හීන. එතකොට ඒවා තමයි මේ අනාගතයේ සිද්ධ වෙන දේවල්. ඊළඟට හිතවත් අමනුෂ්‍ය හිතවත් හීන පෙන්වන්න පුළුවන්. අහිතවත් අමනුෂ්‍ය අහිතවත් හීන පෙන්වන්න පුළුවන්. ස්වාමීනි අප ග්‍රාමයේ මෙබඳු දෙවලක් ඇත. එහි ඇත්තේ බුද්ධ ප්‍රතිමාවකි. බොහෝ දුර පැහැර පෙදෙස්වල සිටත මිනිසුන් බොහෝ පැමිණිය. ස්වාමීනි ඉතින් මිනිසු විවිධ බුදු පියාණන් ඉදිරියේ නොකල යුතු පොල් ගැසීම ආදී සිදු කර මේ ප්‍රතිඵලද ලැබෙන බව අසායත. එසේ කිරීමෙන් දෙවියන්ට උපකාර කරයිද? ඒ කියන්නේ මෙවැනි දේ සිදුවන්නේ කුමන පිරිසකගේ ආනුභාවයෙන්? මම හිතනවා ඔකට උත්තරේ හම්බෙන්නේ නැති. ඒ කියන්නේ අර පොල් ගහනකොට ඒ පොල් ගහන්නේ පොල් සුවඳට එහෙම නැත්නම් අන්නේ දේවල් වලට කැමති අමනුෂ්‍ය කොට්ටාස ඉන්නවා. ඒතර මේ අමනුෂ්‍ය කොට්ටාස දැන් අපි පිළිමේ තිබුණාට ඉතින් කේන්තිය නම් වපුරන්නේ දේශීය ආහාර කරගන්න අමනුෂ්‍යයන්. දැන් ඔබ අහලා තියෙනවා සක්දිවිඳුගේ කුටුවට එක දවසක් මිටි යකෙක් ගියා කියන කතාව අහලා තියෙනවා. ගිහිලා නෝනලා ටික හොඳටම බයිනෝ. ශක්‍රදේවේන්ද්‍රයගේ. එතකොට මේ යකා චූටි යකා එන්නෙන් ලොකු වෙලා හරි ලස්සන වෙනවා. ලස්සන වෙලා ඉන්න අවස්ථාවක සක්දිවිඳු වඩිනවා මෙතන. සක්දිවිඳු ගමන් කරනවා. එතකොට සක්දිවිඳු දකිනවා මේ යකා හරි ලස්සනයි ලොකුයි. ස්වාමීනි මම ශක්‍රයා වෙමි. ස්වාමීනි මම ශක්‍රයා වෙමි කියලා මෙත්සිත පතුරවන්න අර යක්ෂය චූටි වෙලා අතුරුදහන් වෙලා යනවා. කියන්නේ ද්වේෂය ආහාර කරගන්න අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒතර ඔය දෙවොල කියන නමින් තිබුණට එතෙන්ට ඇවිල්ලා පොල් ගහන්නේ ඉතින් හොඳකට නෙවෙයිනේ. කෙනෙකුට අයහපතක් එන්නේ කියලා පොල් ගහන උට යා ද්වේෂ සහගත සිටිවිලි වපුරනවා. එතකොට ඒව ආහාර කරගන්න අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අමනුෂ්‍යයෝ අර දේවල් ඉෂ්ට කළ දෙනවා වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් මොකද අපිට පේන ලෝකේ වගේ නොපෙනෙන ලෝකයක් තියෙන. ඉතින් නොපෙනෙන ලෝකෙ මොන විදිහට වෙනවද කියන එක සම්බන්ධව දල අදහසක් විතර අපිට ගන්න පුළුවන් හැකියාව තියෙන. ඒ නිසා ඒ සම්බන්ධව තමයි මම ওই විස්තරي සැපෙව්වේ. මම හිතනවා මේ ඔබට අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. දෙවියෝ නේ බොහෝ දුරට අනුන්ට හිරිහැර කරන උදව් කරනවා නම් ඒ දෙයියෙක් වෙන්න බෑනේ. ඒ මේ නරක අමනුෂ්‍ය කොට්ටාස ඉතින් අද ලෝකේ පුරා ඉතින් ඒ අමනුෂ්‍ය කොට්ටාස පිහිවෙලා ඇති ඇවිල්ලා ඒක සමීපව හැසිරෙනවා ඇති. ගුණදහම් පුරුණ මෛත්‍රී සාගර සිතුවිලි පහල කරන අපි වටා එකතු වෙන්න හොඳ පිරිසක්. අයහපත් විදිහට ඉන්න අපට එකතු වෙන්නේ අයහපත් පිරිසක්. මම එක ධර්මදේශනාවක් ඇසුව බෝධීන් වහන්සේගේ ගැටගස ඇති පඬුරු ඉවත් කිරීමෙන් සිහිවි කල්ලීම් වැනි භයානක දේවල්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කිය සත්‍ය සවන්හස. මෙම ඒ කියන්නේ දැන් බෝධීන් වහන්සේ නමකගේ පඬුරු ගැට ගහන්නේ කියන්නේ සල්ලි ගැට ගහනවා කියන එකනේ. දැන් බෝධිය කියන්නේ මොකක්ද? ඇයි බෝධියක් අපිට තියෙන්නේ? දැන් අපි ඕකේ ඉතිහාස කතාවට ගියොත් එහෙම භාගතුන් වහන්සේ එක ස්ථානයක වැඩ හිටියේ නෑනේ එක දිගට. විවිධ ස්ථානවලට වැඩම කළා ලෝකයාට ධර්මයේ දේශනා කරන්නට. එතකොට මෙහෙම වැඩම කරනකොට අද කාලේ වගේ වාහන තිබුණේ නෑ ඒ කාලේ මිනිස්සුන්ට. තිබුණා නම් තිබුණේ සල්ලි තියෙන මිනිස්සුන්ට ගොන් කරත්ත එහෙම නැත්නම් අශ්ව කරත්ත හස්ති යානාවල් වගේ දේවල්. දුප්පත් මිනිස්සු පයින් තමයි ගමන් කළේ බොහෝ දුරට. එතකොට මේ මිනිස්සු බොහෝ දුර බැහැරි නම් භාග්‍යතුන් වහන්සේ දකින්න එනකොට භාග්‍යතුන් වහන්සේ මේ විහාරෙන් තවත් විහාරයකට වැඩම කරලා. එතකොට මේ මිනිස්සු තමන්ගේ පූජා ද්‍රව්‍ය තැන් තැන් වල දාලා යනවා. භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා. මේක දැකපු ගිහි අය භාග්‍යතුන් වහන්සේට මේක සිහිපත් කරනවා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සිදුවීම භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරාට භාග්‍යතුන් වහන්සේ කියන ආනන්ද මා බුද්ධත්වයේ සාක්ෂාත් කර බෝධීන්
අංකුරයක් ගෙන රෝපණය කරන්න කියලා. මට කරන සත්කාරයක් විදිහට ඒට ගරු බුහුමන් දක්වන්න කියලා. භාග්‍යතුන් වහන්සේත් නිරෝසාවත්තෙන් වැඩ ඉන්නවා එතන. ඉතින් එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ ඒක පූජනීය තත්ත්වයට පත් කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක අනුදැන වැදෑරුවේ කාට වඳින්නද? භාග්‍යතුන් වහන්සේට කරන වන්දනාවක් විදිහට වන්දනා කරන්න. නමුත් අපේ මිනිස්සු ඒක පඳුරු ගැට ගහනවා නම් කාගේ ගේද ඔය පඳුරු ගැට ගහන්නේ? බුදුහාමුදුරන්ගේ ඇඟේ. එතකොට ඒ වයින් කරලා සිහිවිකල් වෙනවා කියලා කියනවා නම් ඒක මොන තරම්නම් හාස්‍යයට කරුණක්ද කියලා බලන්නකො. දැන් මිනිස්සු සමහර විට මේ දැන් අපි හිතමුකෝ දැන් දරුවෙක් කෙනෙකුට ශිෂ්‍යත්ව ලියන එකම ළමයා ගමේ ඉන්න. එතකොට අපි හිතමු නමක් කියමු අපි නිකන් හර්ෂණී කියලා. එතකොට මේ හර්ෂණී තමයි විභාගේ පාස් වේවා කියලා ලියන්නේ නැහැ. සාමාන්‍ය ලියන්නේ කොහොමද? මේ විභාග අංකෙත් එක දාලා මෙන්න විභාග අංකය ඇති හර්ෂණී දින්නේ විභාගෙන් පාස් වේවා කියලා ලියනවා. දැන් බෝධියේ තියෙන කා මතක් වෙන්නද බුදුහාමුදුරුව මතක් වෙන්නේ? දැන් අර හර්ෂණීදව දන්න කවුරු හරි කෙනෙක් ඔතෙන්ට එනවා. එනකොට බෝධිය දැක්කම කාවද මතක් වෙන්නේ? හර්ෂණීයව. එතකොට බෝධියට බුදු වෙලා තින්නේ කවුද? හර්ෂණීයද? එහෙනම් බලන්න කොයිතරම් විහිළුවක්ද කියලා මේ සමාජයට සපයන්නේ. කියන්නේ භාග්‍යවතුන් වහන්සේට කරන වන්දනාවක් විතර වන්දනා කළා. එතනින් ඉවත් වුණා. අනික ඉතින් අනුන්ගේ පඳුරු කොහොමද ගැට ගහලා නම් ඒව ගලවන්න යන්න ඕනේ නෑ. ඒගොල්ලෝ කරගන්න අකුසල් ඒගොල්ලෝ කරගෙන යයි. ඒ නිසා ඒගොල්ලෝ කරගන්න පින් ඒගොල්ලෝ කරගෙන යයි. ඒ නිසා අපි වන්දනාමාන කළා. අපි එතනින් ඉවත් වුණා. මොකද ඔය පඳුරු ගැට ගැහිම ආදී කරනකොට සමහර විට බෝධියට ඒ දෙයට අර මං කියන අර දෙහි සුවඳත් එක්ක සමහර විට අමනුෂ්‍ය කැමතිලා ඉන්නවනම් සමහර විට ඒක ගලවනකොට ඒ අමනුෂ්‍ය අකමැති වෙන්න පුළුවන්. ඒතකොට සමහර විට අමනුෂ්‍ය පහර දීමක් වෙන්න පුළුවන්. මොකද කයට පහර දෙන්න පුළුවන්. ඔබ දන්නවනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ටොකු එන්නනේ. ඒ නිසා මේ අමනුෂ්‍යයන්ගේ ප්‍රහාරය එල්ල වෙන්න පුළුවන්. කයට ප්‍රහාර දෙන්න පුළුවන්. ඒ නිසා මේ මං කියන්නේ මේ වගේ දේවල් නොකර ඉන්න එක හොඳයි කොහොම වුණත්. හැබැයි අපි දැනගන්න ඕනි අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපේ ඇසුරු කරන්නේ. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේට කරන ගෞරවයක් වෙනස අපි බෝධියට වන්දනාමාන ආදී සිද්ධ කිරීම කළ යුතුයි කියන එක. මොකද භාග්‍යවතුන් වහන්සේ අර බෝධීන් වහන්සේ අනුදැන වදාරන්න කලින් එතෙන්ට කවුරුත් වැඳේ නැහෙනි. වඳින්න පටන් ගත්ත අනුදැන වැදෑරුවට පස්සේ. ඒ නිසා ඒ ඉතිහාස කතාව දැනගෙන අපි හරියට මේ පිළිවෙත් තුළ හැසිරෙනවා නම් මම හිතනවා ලොකු ගැටලුවක් ඇති වෙන එකක් නෑ කියන එක. කොහොමත් භාග්‍යවතුන් වහන්සේට වැඳ ඉන්න නෙවෙයි මේ ශාසනය තියෙන්නේ. ඔබ මේ දහම් මාර්ගයේ පුරුදු කළ විමුක්තිය සාක්ෂාත් කරගන්න ඕනේ. මෙලෝ යහපත් කරගන්න, පරලෝ යහපත් කරගන්න. ඒකට වැඳ ඉඳලා විතරක් හරියන්නේ නෑ. ප්‍රතිපදාවක් තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තුල හික්මෙන්න ඕන. රෙකෝඩ් එක අපි ගෲප් එකට දාලා තියෙනවා. ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න. කවුරු හරි සම්බන්ධව මේ ලින්ක් එක chat box එකට දැම්මම මම හිතන්නේ මේ ඒක බලන්න පුළුවන්. මම දාන්නා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම ලෙඩ වෙලා බෙහෙත් කළාට සුවයක් නැති නිසා මාතර එක පන්සලක වෙදකම් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් හමු වෙන්න ගියා. ඒ ස්වාමීන් වහන්සේ කාලි මෑණියන්ට බාර කළා මාව. ලෙඩ හොඳ වුණා. ඒත් මම මේ විශ්වාස කරන්නේ නෑ. ඒ බහරේ ඔප්පු කළත් මං ඒ ගැන තවත් බයෙන් ඉන්නේ. ස්වාමීනි මම රුවන්වැලි මහසෑයට ගිහින් වන්දනා කළොත් මේ දේවල් වලින් මිදෙන්න පුළුවන්. රුවන්වැලි මහසෑයට ගිහලා වන්දනා කළා කියලා ඔබේ හිතනම් බය නැති වෙන්නේ නෑ. ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. මොකද එහෙම බය නැති වෙනව නම් එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ මොකද දැන් ඔබට බෙහෙත් කරලා සුවයක් ඇති වුණා සමහර විට අමනුෂ්‍යයට උදව් කරා වෙන්න පුළුවන්. මොකද දැන් මේ ස්වාමීන් වහන්සේ කාලිමෑණියන්ට බාර කරනවා කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට යම අමනුෂ්‍යයක උපකාරයක් තියෙනවා. ඒ උපකාරයේ තියෙන නිසා ඒ ස්වාමීන් වහන්සේ ඔබව ඒ අමනුෂ්‍යයට බාර කරනවා. මෙහෙම කරනකම් මෙයාව බලාගන්න කියලා. ඔය කලු කුමාර දෝෂ කියන දේවලුත් වෙන්නේ ඔහොම තමයි. කියන්නේ දැන් කාන්තාවක් ඔසප් ඒ කියන්නේ කාන්තාවක් වැඩි වියටපත් වුණාට පස්සේ හරියට පිළිවෙත් ටික නොකළොත් එහෙම යම් අමනුෂ්‍යෙක් එයාගේ ශරීරගත වෙන්න පුළුවන්. ඊට පස්සේ අනුභව කරමින් ඉන්න පුළුවන් එයාගේ අසුචි. එතකොට පිරිමි කෙනෙක් ළඟට එන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ එයාට උදේ පාන්දර නැගුණොත් හරි අමාරුයි. පිරිමි කෙනෙක් එයා දිහා කවුරු හරි කෙනෙක් බලා ඉන්නවා වගේ එයාට දැනෙන්න මම මේ දේවල් කියන බවට බය වෙන්න නෙවෙයි. ඉතින් එතකොට දැන් මේ දේවල් එක්ක ඔබ ඒ කියන්නේ මම කියන අමනුෂ්‍යයෙන් බැල්ම වැටෙන්න පුළුවන් ආකාර. අපි ඕක පිළිබඳව වෙනමම කතා කරමු අමනුෂ්‍ය බලවේග සම්බන්ධව. ඉතින් දැන් ඔබ කාලිමෑණියන්ට බාර කරා නම් ඔබේක කළා නම් ඔබ එතනින් එහාට ඉවරයිනේ. ඒ කියන්නේ යම් කෙනෙක්ගෙන් ඔබ උපකාරයක් ගත්තා. ඒ උපකාරයට ඔබ අපි තුන් වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත්ත සල්ලි දුන්න එතනින් ඒක ඉවරයි. නැත්නම් බඩුවක් ගන්න ගියා කඩේකට බඩුව ගත්ත ඒක ඉවර නැහැ. සර්විස් එකක් ගන්න කිය සර්විස් එක ගත්ත ඉවරයි.
ඒ නිසා ඔබ බය වෙන්න ඕනේ ඔබේ දේ කළ ඉවරයි. ඔබ රැඳෙන මහසයට යන්න වඳින්න. නමුත් ඕක නැති වෙයි කියලා එහෙම ඔබ ඕක ඔබගේ හිතින් නැති කරගන්න ඕනේ. මම ලෙඩේ සනීප වුණා කාලිමෑණියන්ට බාර කරා හරි මං ඒ බහරි ඔප්පු කරා ඒක එතනින් ඉවරයි. ඒක ගැන අමුතෙන් හිතනවා කියලා කියන අතීතය ගැන ෂෝක් කරනවා කියන එක තේරුමක් නැහැ. ඔබ රුවන්වැලි මහ ඔබට හිතට යම් පීඩාවක් වෙනවා ඔබ ගිහින් කියන්න රුවන්වැලි මහසයට මෙහෙමයි මෙහෙම වුණා කියලා ඒක අර නිකන් අර නිකන් අර අපි කියන්නේ ඒක නිකන් අර තමන්ගේ හිතේ තියෙන එක කියනවා වගේ වැඩක්. ඒ නිසා ඒක ඔබ කැමති නම් කරන්න. නමුත් කොහොමද රුවන්වැලි මහසයට කියලා වන්දනාමාන කරන එක හොඳයි. භාගතුන් වහන්සේ උදෙසා වන්දනාවක් විතර රුවන්වැලි මහසයයි තියෙන ශාරීරික ධාතුන් වහන්සේලාන භාගතුන් වහන්සේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒතර එතෙන්ට යන්න ඕනේ භාගතුන් වහන්සේ උදෙසා මාගේ මේ වන්දනාව වේවා කියලා වන්දනා කළා. එතන ගිහිල්ලා හිත පිරිසුදු කරගන්න හිත පිරිසුදු කිරීම මං රුවන්වැලි මහසෑයට ගිහිල්ලා තිනවා. අනේ රුවන්වැලි මහසෑයට ගහනවා වගේ. අරහෙනුත් පිරිත් කියනවා, මෙහෙනුත් පිරිත් කියනවා, වේගෙන් කියනවා, හයියෙන් කියනවා. ඒ තරම් නිහඬව එතන හිත පුරුදු කරන්න තියෙන තැන අපේ මිනිස්සු ගිහිල්ලා ඔබ දන්නේ නැහැ ඔබ දවස් දෙකක් ගිහින් ඔබ ගිහින් ඇතිනේ බලන්නකෝ රතන සූත්‍රය එහෙම කියෝගෙන යන මන්ත්‍ර ජප කරනවා වගේ. අපිට හිතනවා මොකක්ද මේ වෙලා තියෙන ශාසනයට කියලා. මොකක්ද මේ මිනිස්සු එක අතකින් පිරිත් නැත්තරම නැති කරනවා නම් හොඳයි. ඒ කියන්නේ පිරිත් ඕනේ නැහැ. පිරිත් පැත්තකින් තියෙදින් ධර්මයේ මේ අවබෝධ කරගන්න. මොකද මේගොල්ල මේ සත්‍යයනා කරන්නේ ඒක මතක තියාගන්නටවත් ඒක අර්ථය අවබෝධ කරගන්නටවත් නෙමෙයි බය වෙලා යක්කුන්ගෙන් බේරෙන්න. යක්කුන්ගෙන් බේරෙන්න විතරක් කියපු දහමක් නෙමෙයි මේ බුදුදහම. ඒකට ආටානාටේ සූත්‍රය තියෙනවා. ඒවත් එක් කරන පිළිවෙලක් තියෙනවා. අපේ මිනිස්සු කිසිම දෙයක පිළිවෙලක් දන්නේ නැහැ. මේක ඔබට නෙවෙයි කියන්නේ. ඉතින් ඔබට මම කියන්නේ ඔබ ඒ බාර ඔප්පු කර ඒක එතනින් ඉවරයි. ඒ කියන්නේ වැඩි හිතන් වැඩි නෙවෙයි. ඒ කියන්නේ කොහොමවත් හිතන්න අවශ්‍යතාවයක් මේක එතනින් ඉවර වෙච්ච නිසා. තුරණන් වහන්සේට කියලා වන්දනාමාන කරනවා නම් මේ දේවල් කරගෙන ඒක ඔබේ යහපත පිණිස හේතු වෙනවා. ස්වාමීන් වහන්සේ බුදු පහනක් ගණදේවි පහනක් දැල්වීම සුදුසු නොවේද? ඔබ පහන දැල්වීම කියන එකෙත් මෙහෙම තියෙනවා. දැන් පහන පත්තු කරන්න ඔබ පහන් තිරේ දල්වනකොට එහෙම නැත්නම් පහන් තෙල් වත් කරනකොට ඔබ නිතරම හිතන්න ඕනේ මොකද්ද බුදුරජාන් වහන්සේගේ ਸਰවත්තා ඥානෙද සමේ පහන් ආවලෝකේ පූජා වේවා කියන චේතනා මත පිහිටලා මේ වැඩේ කරන්න ඕනේ. බොහෝ දෙනෙක් පහන පත්තු කරන අවසිහියෙන් කියන්නේ සකස් කරනවා ගිහිල්ලා අර බුද්ධාසනේ ළඟින් තියෙනකොට විතරක් පූජා කරනකොට විතරක් හිතනවා බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා. සමහර විටර පහන පත්තු කරන මොහොතේ ඒකට කැමති අමනුෂ්‍යෙක් කියනවනේ ඒක අරක් ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ਸਰවත්තා ඥාන සමේ පහනාලගේ පූජා වේවා කියන චේතනාවෙන් මේක ගිහිල්ලා පූජා කරන්න. එහෙම වුණොත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරු ළඟින් ඉතින් ගණදේ රූපයක් තියෙන එක මම එච්චර අනුමත කරන්නේ සාස්ෘණ වහන්සේ සමීපෙම තියෙන එක. ඒක ඔබට වඳින්න ඕන නම් පොඩ්ඩක් පහලින් තියලා ඉතින් පහනක් පත්තු කරන්න ඒක ඔබේ කැමැත්තනේ ඔබේ සංස්කෘතියනේ. නමුත් භාගතුන් වහන්සේගේ දෙවියෝ සමක ආසනේ තියන්න බෑනේ. එහෙම තියෙන එක එච්චර සුදුසු නෑ. නමුත් අද කාලේ බස්සල පව දැකලා තියෙනවා. නමුත් ඉතින් අර පොඩ්ඩක් පහතින් තියවනම් ඒක කමක් නෑ. ඉතින් පහනක් පත්තු කරන එක ඉතින් ඒක ඔබේ යාළුකමනේ. ඒ කියන්නේ ඝන දෙවියොත් එක්ක යාළු එහෙම දෙවි කෙනෙක් ඉන්නවද කියලා මම දන්නේ නෑ. නමුත් අර ඉතිහාසේ නම් ওই ඝන දෙවි හැදෙලා තියෙන හරි අමුතු විදියට අපේ සෝම ස්වාමීන් වහන්සේ ඕක හොඳට කියනවා. අන්තර්ජාලයෙන් හොයලා බලන්න මේ සිනහ යන ඒ කතාවට මේ කියන්නේ අපි මේ සම්බන්ධව කතා කරනවා නම් වෙනම කතා කරමු දෙවියෝ හැදුනේ කොහොමද කියන එක සම්බන්ධව. ඔය හැදිච්ච විදි තියෙනවා. කියන්නේ ඝන දෙවියෝ හැදිච්ච විදි තියෙනවා. කතරගම දෙවියෝ හැදිච්ච විදි තියෙනවා. මේ අපි බුදුදහම කියන කතා නෙවෙයි ඒ ආගම් වලන කියන කතා. තව තියෙනවා විෂ්ණු දෙවියන්ට ශාසනය රකින්න බාර දුන්නා කියලා. ඉතින් ওই සම්බන්ධව අපි වෙනම පුළුල් සාකච්ඡාවක් කරමු මිනිස්සු දැනුවත් කරලා. ඒ කියන්නේ ඒකට හොඳ මාතෘකාවක් දාගෙන අපි ওই සම්බන්ධව වෙනමම කතා කරමු. කියන්නේ මේ කොහොමද මේ දිව්‍යෝ හැදුනේ? මේ දිව්‍යයන්ගේ සම්භවය කොහොමද උනේ? හරි අපූර්ව කතා මාලාවක්ම ඒ තුල සංග්‍රහිතයි. ඉතින් ඒ නිසා ඒ කතා ඇහුවට පස්සේ සමහරට ඝනදේ රූපේ අයින් කරන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන් මම හිතන්නේ ඝනදේ රූපේ තියන් ඉන්නේ ප්‍රඥාව ලැබෙන්න කියලානේ. ඉතින් බුදුදහමේ ඉන්න ප්‍රඥාවන්තයින්ගෙන් අග්‍ර කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේනේ. හරියන් තියාගන්න ඕනේ කාගේ පින්තූරෙද? දැන් බුදුදහමේ ඝනදේව ගැන කතා කරන්නේ වෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පින්තූරේ තියාගන්න ඕනේ. නමුත් අපි තියාගෙන තියෙන කාගේ පින්තූරෙද? ඝනදෙයියන්ගේ පින්තූරේ. දැන් එතකොට හිතනවා බෞද්ධද හින්දුද? දැන් ඒගොල්ලෝ නම් හින්දු ආගමේ අය නම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පින්තූරේ තියාගන්නේ. අපි කොහෙන් හරි කමන්නේ හම්බෙනවනම්. ඒක ඉතින් පුළුවන් නම් ජේසුස් වහන්සේත් ගෙනල්ලා තියාගන්නවා අපේ මිනිස්සු ගෙදර හම්බෙනවනම්. ඒ වගේ මට්ටමකට අපි වැටිලා තියෙන්නේ. ඉතින් මේ
පුළුවන් නම් හැමෝම ගෙනහැලා තියා ගන්නවා. කාලිමෑණියොත් ගෙනහැලා තියා ගන්නවා. හිංසාවේ රැජින, අවිහිංසාවේ රජතුමාලන් ගෙනහැලා තියා ගන්නවා. ඉතින් මේ හරි පුදුමයි අපේ මිනිස්සු එක්ක වෙලාවකට ඉතින් ඒක හිතන්න පුළුවන් ඉතින් ආගමික සහජීවනයේ කියලා. කියන්න පුළුවන්. නමුත් ඉතින් ප්‍රඥාවන්තයින්ට නුවණ තියෙන අයට ඒව නිකන් අර hina යන කාරණා. ඉතින් ඒක මම ඔබ අපහසුටපත් කරනව නෙවෙයි. ඔබේ කැමැත්ත ඒක. නමුත් ඔබ තියන් ඉන්නේ මේ ප්‍රඥාව හම්බෙන්න කියලා නම් ඔය පින්තූරේ තියාගත්ත කියලා ප්‍රඥාව හම්බෙන්නේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ ගෙදරට වැඩහැම්මෝ කියලා ප්‍රඥාව හම්බෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන ආකාරයක් තියෙන. ඒ ආකාරයට ඔබ හිත පෙරතු කරොත් ඔබේ ප්‍රඥාව අවදි වෙන්න පටන් ගන්න. චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ තමයි ප්‍රඥාව කියලා සඳහන් කරන්නේ බුදුදහම තුල. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම වැඩි වෙන්න ඔබට යමක් කිරීමේ හැකියාව, ඒ පිළිබඳ තීක්ෂණ නුවණ, බුද්ධි ඇති වෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කිරීමෙන් නිවන ප්‍රමාද වෙනවා. නිවන බලපාන්නේ දෙවියන්ට පින් දීම මත නිවන රඳාපවතින්නේ නැහැ. නිවන රඳාපවතින්නේ මේ කෙලෙස් ධර්ම කොයිතරම් දුරකට ෂේ කරන්න ඔබ ගන්න උත්සාහයක් ගන්නවද කියන එක මත සහ සද්ධර්මයේ ඔබ ළඟ තියෙන්න ඕනේ. හොඳ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්න ඕනේ. ඒ සද්ධර්මය ඔබට ඇහෙන්න ඕනේ. ඒ ඔබ ඒක යෝනිසෝ මනසිකාර කරන්න ඕනේ. ඒ පිණිස ඔබ ධර්මාද්දම් ප්‍රතිපදාව නියැලෙන්න ඕනේ. ඒ නියැලීම තුළ තමයි ඔබ නිවනට කොයිතරම් සමීප වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඒක අර මේ මිත්‍යාදෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කරා කියලා එහෙම නෑ. මම නම් ඉතින් මිත්‍යාදෘෂ්ටික සමාධිත්‍ය කියලා බෙදන්නෙත් නෑ. පින් අනුමෝදන් කරනකොට මම ඉතින් සාමාන්‍යයෙන් පින් අනුමෝදන් කරනවා. ඉතින් කවුරු හරි කමන්නේ නැහැ. ඒක දැකලා සතුටු වෙන්නේ නැහැ. මොකද මම දන්නවා දෙවියන්ට මම පින් දුන්නා කියලා මේ දෙවියෝ මට මොකුත් දෙන්නේ නෑ. අපිත් එක්ක පොඩි හිතවත්කමක් ඇති වෙයි. ඉතින් මේ අපි ඉතින් ඉස්ලාම් මිනිසුත් එක්කත් සහයෝගයෙන් ඉන්නවා. ක්‍රිස්තියානි මිනිසුත් එක්කත් සහයෝගයෙන් ඉන්නවා. මනුස්ස ලෝකේ ඉන්නවා වගේ ඉතින් ඒගොල්ලොත් අපිත් එක්ක සහයෝගයෙන් ඉන්න තැයි කියලා බෙදන්නේ නැතුව එහෙම අනුමෝදන් කරන එක හොඳයි මං හිතන්නේ. නිකන් අපේ කට්ටිය කියලා කියනවට වඩා මේ ඇත්තටම ඉතින් කවුද දන්නේ ඔය පින් අනුමෝදන් කරන අය සම්මාදිට්ඨිකද කියලා. අපි වෙනම සම්මාදිට්ඨිය ගැන කතා කරමු දවසක. නමුත් අපි පින් අනුමෝදන් කරන එක හොඳයි. හැබැයි ඒ පින් හම්බෙනවත් දන්නෙත් නෑ. මොකද සීලවන්තයෙක් පින් දුන්නොත් තමයි ලැබෙන්නේ. නැතුව පින් හම්බෙන්නේ නැහැ. කියන්නේ ඒක සතුට වෙන්න උනත් පුළුවන් වෙන්නේ. දැන් ඥාතින්ට පින් අනුමෝදන් කිරීම කියන එක උනත් සිද්ධ වෙන්නේ සීලවන්තයෙක් න කොච්චර දෙස්සීලෝ ඥාතින්ට පින් දුන්නත් පින් හම්බෙන්නේ නැහැ. ඥාතින්ට පින් ලැබෙන්නේ නැහැ. අපි මේගේ ඥාතින්ට පින් දීම කියන මාතෘකාවටත් අපි ඒක වෙනම කතා කරමු. මොකද කොච්චර මිනිස්සු සමහරට පින් දුන්නත් ඥාතින්ට පින් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ තැන මිනුවේ ඇයි? සීලවන්තයෙක් නොවන නිසා. සමහර මිනිස්සු අපි ඒක වෙනම දවසක් කතා කරමු. සිත එකඟ කරගන්න පාඩම් කරන ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්ද? මෙහෙමයි. පාඩම් කරනකොට පාඩම් අමතක වෙන්නේ. එහෙම නැත්නම් පාඩම් මතක හිටින්නේ නැති වෙන්නේ පංච නීවරණ නිසා. පංච නීවරණ දුරු කරගන්න පුළුවන් කියන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ දේවල්. කාමයන් කෙරෙහි තියෙන දැඩි ඇල්ම. කියන්නේ ඔබ ඇහැ කන් නාසය දිවකය කියන පංචේන්ද්‍රයන් පිනවන්න කැමති. කෑම කන්න කැමති, පොඩි නිදා ගන්න කැමති. ඊළඟට ඒ වගේම තමයි ගේම් ගහන්න කැමති. ඔන්න ඔය දේවල් වලට කැමැත්ත තියෙනවා නම් ඊළාට ෆිල්ම් බලන්න කැමති. අන්න ඒ වගේ පිනවන්න කැමති. මේ කැමැත්ත ටික ටික අඩු කරගන්න පුළුවන් නම්. ඒ වගේම තමයි මේ ගේම් ගහනකොටත් ව්‍යාපාදිත් වැඩි වෙනවනේ. ෆිල්ම් බලනකොටත් එහෙමයි. එතකොට මේ ව්‍යාපාද සහගත සිතුවිලි අඩු වෙනවා. ඉතින් නිදාගත්තට පස්සේ ඔබ හැරෙනකොට ඉස්සනින්ම ඔබ නැගිටිනවා නම් අර අන්නේ තව චුට්ටක් ඉන්නවා. තව චූට්ටක් ඉන්නවා. එහෙනම් තව චුට්ටයි. එහෙම කීකේ ඔබ ගොලි වෙනවා නම් ඔබ බෙඩ් ෂීට් එක තවත් පොරව ගන්නවා නම් ඉතින් එහෙනම් ඉතින් පාඩම් මතක තියෙන පාඩම තමතක වෙන්න පුළුවන්. නිසා ඔබ ළඟ මං හිතනවා ඔය කියන මේ වැරදි ටික ඔබ ළඟ ඇති. නැත්තම් ඒක එහෙම වෙන්න විදිහක් නැහැ. නැත්තම් මතක හිටින්න ඕනේ. නේද පාඩම් කරන්න බෑ කියලා හිතනවා ඕනේ දැන් බෑ දැන් ගිහින් හිතා ගන්න. එහෙම බෑ. ඔබ ඒ වෙනුවෙන් වෑයම් කරන්න ඕනේ. ඉඳගෙන බැයි නම් හිටගෙන බැයි නම් ඇවිද. එහෙම ඔබ වෑයම් කළ බැරිම තැන තමයි අපි නින්දට යන්න ඕනේ. පචලායන සූත්‍රය ඇසුරෙන් අපි ඔක වෙනම දවසක සාකච්ඡා කරමු. පාඩම් මතක සියා ගැනීම සම්බන්ධ මම ඔබේ පිළිතුරට ඔබේ මේ උත්තරේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නේ අර එක. ඉගෙන ගන්න ළමෙක් යොමු කරන්න නැති නිසා කියලා හිතනවා. මං දෙවියන්ට බාර වෙන්නේ නැතුවට මං උනේ වෙන කවුරු හරි බාර වෙනවා නම් ඒ කියන්නේ මම බෙල්ල දෙන්න කැමති නෑ වෙන කවුරු හරි කමන්නේ නෑ බෙල්ල දීලා මගේ වැඩේ වෙනවා නම් කියන එක තමයි ප්‍රශ්නේ ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මේ ඔය දෙවියන්ට බාර වෙන්න ඕනේ නෑ. කවුරුවත් බාර කරන්න ඕනෙත් නෑ. ඔබට තියෙන ප්‍රශ්නේ බුදුදහමෙන් निराකරණය කරගන්න පුළුවන්. අපිට ලෙඩක් නම් තියෙන වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. ලෙඩේ සනීප කරගන්න. හරියට ඖෂධ ගත්තට පස්සේ ඒ ලෙඩේ සනීප වෙනවා. විභාගේ පාස් වෙන්න නම් ඕනේ. ඔබ හොඳට පාඩම් කළාට පස්සේ අර මං කලින් කිව්වා වගේ ඒ තියෙන තමන්ගේ අඩුපාඩු ටික අඩු කරගත්තට පස්සේ නැති කරගත්තට පස්සේ විභාගේ පාස් වෙන්න පුළුවන්. ප්‍රොමෝෂන් එකක් නම් හදා ගන්න ඕනේ. ඊට අවශ්‍ය කැපකිරීම ටික කරලා ඔබ ප්‍රොමෝෂන් එකක් හදා ගන්න පුළුවන්. ඒ නිසා මේ පිනිස වැඩපිළිවෙලේ යෙදෙන්න මේ කවුරුවත් වෙනුවෙන් ඉතින් බාර වෙන්න ඕනේ නැහැ. මොකටද බාර වෙන්නේ?
මගේ අම්මා බුදුන් වඳිනවටත් වඩා දෙවියන්ට වඳිනවා. ලෙඩක් කරදරයක් හැදුනත් දේවාලෙකට යනවා. ඒකෙන් මුද්දවලට බුදුන් වඳින්න අම්මට යොමු කරන්නේ කෙසේද? අම්මට තමයි කතා කරන්න ඕනේ. ඉතින් අම්මට දැන් ඔයා දුවෙක් හරි පුතෙක් හරි වෙන්නේ නැතිනේ. ඉතින් එතකොට මේ අම්මත් එක්ක තමයි කෙලින්ම කතා කරන්න ඕනේ. ඇයි මෙහෙම කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට දැන් ඔය මං කිව්වේ ඔය දේශනාව වගේ අහන්න දෙන්න පුළුවන් නම් මොකද දෙයියන්ටත් බුදුහාමුදුරුවෝ තමයි උදව් කරේ. දැන් ඇත්තටම බලන්නකෝ දෙවියන්ටත් බුදුහාමුදුරුවෝ උදව් කරේ. සක්‍ර දේවේන්ද්‍රය මරණාසන්න වෙලා ඇවිල්ලා සෝවන් එරණ ආපහු සක්‍රත්වේ ලබා ගත්තේ. ඊළඟට අර ශ්‍රාවස්ත්‍රයෙන්ද අල්ලගත්තු චන්ද්‍රදේව පුත්‍රය සූර්යදේව පුත්‍රයට උදව් කරේ භාගතුන් වහන්සේනේ. ඉතින් එතකොට ඒ වගේ ශ්‍රාවකයෙක් කෙනෙක් ආයේ දෙයියන්ගෙන් ගිහලා උදව් ඉල්ලනවා කියලා කියන්නේ ලැජ්ජ නැති වැඩක් නේ ඒක. තාත්තටත් හොඳ නෑනේ. මොකද අපි භාගතුන් වහන්සේගේ දරුවෝනේ. දැන් තාත්තා ඒගොල්ලන්ට උදව් කළේ. ඉතින් අපි ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් උදව් ඉල්ලනවා නම් ඒක මොනතරම් ලැජ්ජ නැති වැඩක්ද? මොකද මේ වෙසමුණි රජතුමානේ ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ උපාසකයෙකුට උපාසිකාවකට හෝ භික්ෂුවකට හෝ භික්ෂුණියට යම් කරදරයක් කරොත් අමනුෂ්‍යෙක් අපි ඒගොල්ලෝ ගැන බලා ගන්න අපිට පොඩ්ඩක් කියන්න කියලා. ඒ කියන්නේ අපි ළඟට ඇවිල්ලානේ කිව්වේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලානේ කිව්වේ තාත්තා ළඟට ඇවිල්ලානේ කිව්වේ. අපි ගිහිල්ලා ඒගොල්ලන්ට කියන එක ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආටානාටිය වගේ සූත්‍රවල තියෙන වැඩපිළිවෙල තුනක් නම් මම හිතන්නේ ප්‍රයෝජනවත් දෙවියන්ට වැඳ වැඳ එතන කියන්නේ නැහැ දෙවියන්ට වඳින්න කියලා. ඒ අමනුෂ්‍යන්ට කියන්නේ කියලා කියන්නේ එතන. ඒ ඔබ හොඳට ආටානාටි සූත්‍රය කියන අපි වෙනම දවසක ආටානාටිය ගැන කතා කරමු අවශ්‍ය නම්. ඒ කියන්නේ කොහොමද මේ අමනුෂ්‍ය කරදරයක් ඇති වුනම ඒකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල කියලා. කොහොමද ඒ කියන්නේ අර අමනුෂ්‍යකෙන් උදව් ගන්න කියන එක. මේක පිළිබඳව වෙනම කතා කරමු. මොකද ආටානාටි කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මම අද. ඒක පොඩ්ඩක් කියන්න පුළුවන්. කියන්නේ යම් ආකාරයකට අමනුෂ්‍යෙක් ඒක බලන්න නැත්නම් අමනුෂ්‍යෙක් ආවිෂ වෙලා ඉන්නවද නැත්නම් මොකද කරදරේ කියන එක දන්නේ නැතුව අපිට ඒක උත්තර දෙන්න කොහොමද අමාරුයි. ස්වාමීන් වහන්සේ බුදු පහනලන් ගන්ධේ පහනක් මං උත්තර දුන්නා. මනුලෝ ඉපදීමට වඩා දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පින් වැඩිපුර කරන්න ඕනද? මනුෂ්‍ය ලෝකේ ඒක කාලයට සාපේක්ෂයි. දැන් මනුෂ්‍ය ලෝකේ දිව්‍යපුර වගේ වෙන කාල තියෙනවා. ඒ කාලවල දෙවියොත් කැමති මනුෂ්‍ය ලෝක උපදින්න. දැන් මේ කාල නම් ඉතින් දිව්‍ය ලෝක යන එක හොඳයි. එතකොට මනුෂ්‍ය ලෝක උපදින්න හොඳට 500 රකින්න ඕනේ. දිව්‍ය ලෝක උපදින්න නිති 500 රකින්න ගමන් පොහොයට උපෝසතේ සමාදන් වෙලා වාසය කරන්න ඕනේ. මං කලිනුත් කිව්ව උපෝසතේ සමාදන් වීම සම්බන්ධව අර බලංගොඩ කස්සප තෙරෝ කියලා ඔබට YouTube එකේ සර්ච් කරන්න පුළුවන් නම් හරියටම සිංහලෙන් සිල් සමාදන් වෙන හැටි කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒකෙදි කියනවා දිව්‍ය ලෝක යන්න මොකද කරන්න ඕනි? වැඩපිළිවෙල කියලා. දිව්‍ය ලෝක යන්න කරන්න ඕනි වැඩපිළිවෙල තමයි අෂ්ටාංග උපෝසතේ සමාදන් වෙලා වාසය කරන එක. මාසෙට දවස් 4ක් පුළුවන් නම් වටිනවා. ඊටු දවස්වල පන්සිල් ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට අපිට දේවත්වයේ කරා යන්න පුළුවන්. ඉතින් නිසා ඒක වීඩියෝ එකක් විදිහට තියෙන නිසා මම ඒකට විස්තර කරන්න යන්න අපිට විස්තරය අවශ්‍ය නම් මේ බලංගොඩ කස්සප තේරුව කියන YouTube channel එකට ගිහලා සර්ච් කරලා බලන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අහෝසි කර්මයන් කරුණාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. අහෝසි කර්ම අපි කර්මයේ සම්බන්ධ වෙනම කතා කරමු දවසකනේ. කර්මයේ සම්බන්ධ වෙනම කතා කරමු. ස්වාමීන් වහන්සේ මිනිසුන්ට කිසියම් ශක්ති වලල්ලක් තියෙනවද? ශක්ති වලල්ලක් වුණනම් හදාගන්න පුළුවන්. මම කියන්නම් හදාගන්න විදිය. ශක්ති වලල්ලක්. එතකොට අපිට හොඳයිනේ අපිට තියෙනවනේ එතකොට ආරක්ෂාවක්. මේ අයහපත් කිරණ වලින් ඈත් වෙන්න ඔය අද කාලේ කියනවනේ ඕර එකක් කියලා. පුළුවන් අපිට හදාගන්න ඕර එකක්. හොඳ ඕර එකක්. ඕව ටෙස්ට් කරන්න ඕනේ නැහැ. ඕන නම් ඉතින් ටෙස්ට් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබ හොඳට හිත පිරිසුදු කරගන්න. හිත පිරිසුදු වෙනකොට අපි හිතමු දැන් ඔබ කෙනෙකුට බයිනෝ. එතකොට ඔබේ මූණ රතු වෙන්නේ නැද්ද? කළු වෙන්නේ නැද්ද? කැතයිනේ. ඒ කියන්නේ ඔබ තරහ සිතින් ඉන්නකොට ඔබේ හිත දූෂණය වෙලා. ඔබේ සිතුවිලි දූෂණය වෙලා. එතකොට ඒ කයට බලපාලානේ. එතකොට ඔබ කේන්ති ගන්න නැතුව ඔබ බොහොම සාමකාමී වෙන්නකොට ලස්සනයිනේ දැන්ද රූපේ. ලස්සනයිනේ අපි කියන්නේ අර කියනවනේ කේන්ති ගන්න එපා ඉක්මනට නාකි වෙයි කියලා බලන්නකො මූණේ කැත්ත කේන්ති ගිහිලා කියලාත් අපි කියනවනේ. එතකොට ඔබේ හිත පිරිසිදු වෙනකොට ඔබේ සිතුවිලි පිරිසිදු වෙනකොට ඒක ලේ ධාතුවට බලපානවා. ලේ ධාතුව පිරිසිදු වෙනකොට ඒක ශරීරයෙන් විහිදෙන රශ්මි ධාරාවට බලපානවා. මම මෙහෙම කියන්නම්කෝ. කියන්නේ ඔබ හොඳ සිතුවිලි පහල කරනකොට හොඳ හෝමෝන ස්‍රාවය වෙනවා. ඒ හෝමෝන රුධිරයට එකතු වෙන. ඒ රුධිර එකතු වෙන හෝමෝන මුළු ශරීරය පුරාම ගමන් කරනවා. එතකොට මුළු ශරීරයේ වටා පිරිසිදු රශ්මි ධාරාවක් විහිදෙන්න පටන් ගන්නවා. එතකොට අයහපත් කිරණ ඔබට එල්ල වෙන්නේ නැහැ. දකින්න කෙනා ඔබට කැමති වෙනවා. ඒක හොඳටම තිබිච්ච කෙනෙක් තමයි භාගතුන් වහන්සේ කියලා කියන්නේ. අපි අර රූපවලත් අඳිනකොට අඳිනවනේ මේ භාගතුන් වහන්සේ බුද්ධ රශ්මි ධාරාව. ඉතින් එතකොට ඒ කියන්නේ එහෙම
අපිට පුළුවන් එහෙම වලල්ලක් හදාගන්න. ඔබට හොඳ වලල්ලක් හදාගන්න පුළුවන්. ඔබ හොඳට ගුණධම් පුරනවා නම් එහෙම ශක්තිය වලල්ලක් ඔබට හදාගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ බ්‍රහ්මචාරී සීලයේ කියන අද කාලේ සින්දු රූපවාහිනී වලට ආදර කතා නාට්‍ය ප්‍රේම සීලයේ නච්ච ගීත වාදිත කියන තැන නැටුම් ගැයුම් වැයුම් කියන දේවල් තමන් කළොත් තමයි කැඩෙන්නේ. නච්ච කියලා කියන්නේ නැටීම් ආදීනේ. ඔබ නටන්නේ නැහනේ. ගීත කියලා කියන්නේ ඔබ සින්දු කියන්නේ නැහනේ. ඔබ කනට ඇහෙනවනේ. ඒතර ඇහෙන එක ඉතින් ඇහෙච්ච දෙයින්. ඉතින් ඒක මේ වහන්න ගියාට පස්සේ ඒක ලොකු ගැටලුවක් නේ. වාදනය කරන සින්දු ඔබ වාදනය කරන්නේ නැහනේ. නිසා මේක මේ සාමාන්‍ය විදිහට රකින්න එහෙම වුණොත් අර නිගණ්ඨනාථ පුත්‍රගේ ආගමට ගියා වගේ වෙනවා. මොකද අපිට ලෝකයේ තියෙන ශබ්ද, ලෝකයේ තිබෙන රූප අපිට නවත්තන්න බෑ. ඇහැ හමුවට රූප එනවා. එතකොට නමුත් ඔබ ඒවැ බැඳින්න නැතුව ඉන්න උත්සාහවත් වෙන්න. ඒවා පතන්න නැති ඔසේ යන්න නැති වෙන්න උත්සාහවත් වෙන්න. එදා දවසට ධර්මය අහන්න, ධර්මයේ ශ්‍රවණය කරන සින්දුවක් ඇහුනොත් ඉතින් ඇහුණ කමන්නේ නැහැ ඉතින්. සමහර විට ඔබට පොඩ්ඩක් කියවෙන්නත් පුළුවන් ඔබ සින්දු කියන කෙනෙක් නම්. ඔබට සමහර විට පොඩි තට්ටුවකුත් වැටෙන්න පුළුවන්. ඒතකොට ඔබ සිහි කරන්න. මේ මං සිල්පදේ කැඩුනා කමන්නේ. ඒ කියන්නේ ඔබ තට්ටු කරොත් වාදනය කරොත් සින්දුව කිව්වොත් එහෙම ඒක කැඩෙනවනේ. එතකොට ඔබ හිතන්න මගේ සිල්පදේ කඩනවා කමන්නේ මං ආය අදිෂ්ඨාන කරනවා. මං ආය කඩාගන්නේ නැහැ. මේ එහෙම මේ බුදුදහම තියෙන්නේ හරි ස්ටෙප් බයි ස්ටෙප් හිත හදන්න පහසුවක් වෙනස තමයි සිල් රකින්නේ. සිල් රකින්න කියලා හිත කරදර වෙනවා නම් අපි රැකපු සීලෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? දැන් භාගතුන් වහන්සේ ළඟට එක් භික්ෂුවක් ගිහිල්ලා කියනවා සිවුරු අරින්න හදන්නේ. ස්වාමීන් වහන්සේ මට ඉන්න බෑ. ඇයි? බලවට මේ භික්ෂුවගේ ඉතිහාස කතාව බලුවට පස්සේ මෙයා ගිහිගෙදර හිටපු කෙනෙක්. මෙයා හොඳට 500ක් ඊට පස්සේ 800ක් ආ. ඊට පස්සේ මෙයාට හිතන මහාන වෙන එක හොඳයි කියලා මහාන වුණාට පස්සේ එක භික්ෂුන් වහන්සේ නමක් අභිධර්මයේ කියලා දෙනවා. අනිත් භික්ෂුන් වහන්සේ නම විනය කියලා දෙනවා. මේ භික්ෂුවට මේක මහා කරදරයක්. මේ භික්ෂුව ගිහින් කෝ ස්වාමීන් වහන්සේ ගිහිගෙදර ඉන්න එක මීට වඩා හොඳයි කියලා. මෙච්චර සිල්පද ටිකක් මට රැක ගන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ ඒක ඔබට එකක් රකින්න පුළුවන්. එකක් නම් පුළුවන් කෝ. හිත රකින්න. එහෙනම් හිත රැකීම පිණිස මේ සිල්පද ඔක්කොම ටික තියෙන්නේ. ඒ නිසා මේ සිල්පද ඛණ්ඩණය වුණොත්, කැඩුනා කියලා දැනගන්න. ආය අදිෂ්ඨාන කරන්න. අදිෂ්ඨාන කළ ඒක සකස් කරගෙන ඉස්සරහට යන්න. කොහොමත් සින්දු ඇහුණා කියලා, රූප පෙනුණා කියලා නම් කැඩෙන්නේ ඔබ බලන්නේ නැත්තම්. එතන ඔබ ගිහිල්ලා සර්ච් කර කර ඒව බලන්න වෑයම් කරන්නේ නැත්නම් ඒක සුදුසුයි මං හිතන්නේ. ආදර කතා බලනවා තියෙනන්නේ පොයි දවසට. දිෂ්ටි කියන්නේ කියන එක ඇත්තක්. ඒක සත්‍යතාවයට තියෙන දෘෂ්ටි කියලා කියන්නේ යම මිනිස්සෙක් තමන්ගේට ආවේශ නොකරන බුද්ධ කාලෙත් එහෙම එක භික්ෂුන් වහන්සේනක් විනය පිටකයේ තියෙන සිද්ධියක්. ඒක භික්ෂුන් වහන්සේ නමක් මේ ඌර මරණ තැනකට ගිහිල්ලා ඒ ඌර මරණ ලේ බීලා තියෙනවා. අමුමස් අමුලේ උයපුවත් නෙවෙයි ඌර මරණ තැනකට ගිහිල්ලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා අමනුෂ්‍යාබාධේහි අමුමස් අමුලේ අනුදනිමි කියලා. අමුමස් කන්නත් පුළුවන් අමුලේ බොන්නත් පුළුවන් භික්ෂුවකට මොන වගේ අවස්ථාවකද අමනුෂ්‍යෙක් ඇඟට ආවේශ වෙලා නම්. ඒතර අමුමස් සහ අමුලේ බොන්නේ භික්ෂුව නෙවෙයි අර අමනුෂ්‍ය. ඒ නිසා දිස්ත්‍රි ඇඟට වැටෙනවා කියන එක ඒකේ සත්‍යතාවයක් තියෙනවා. සම්නස විභාග කෙනෙක් උන බාහිරයක් තාම ඔප්පු කරගන්න බැරි වුණා. ඊට පස්සේ ගෙනින් වැඩ වුණා දන්න තියෙන්නේ. හේතුවක් කියලා කියන්නේ ඒක වගේ මේ මානසිකව තමයි බලපාන්නේ. කොහොම වුණත් ඒක බාහිරයක් වුණා නම් ඒක ඔප්පු කරන්න ඕනේ. මොකද ඒක හරි නෑනේ. දැන් මම උනත් මාව මේ විභාග ලියන්න කලින් මම මහන්නේ අවුරුදු 22කින් කැම්පස් තේරිලා. එතකොට මම A level ලියන කාලේ මගේ ඥාතීන් මාව එක් කරගෙන ගියා දේවාලයකට. විභාගේ පාස් වෙන්න බාරයක් වෙන්න කියලා. ඒක සාමාන්‍යයෙන් අපේ සංස්කෘතික ලක්ෂණයක්නේ. ඉතින් මේ මමත් ගියා. ගිහිල්ලා මම කිව්වේ මොකද්ද? අපේ ඥාතීන් බාර වෙන්න ඇති විභාගේ පාස් වුණොත් දෙනවා කියලා මම හිතාගත්තා. මහාන වෙන්න අවස්ථාවක් උදා කරලා දෙන්න පුළුවන්. මට ඕනේ කොහොම හරි මහාන වෙන්න. මහාන වෙන්න අවස්ථාවක් උදා කරලා දෙන්න පුළුවන් නම් තිරයක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ මට මහාන වෙන අවස්ථාව හම්බුනාට පස්සේ මම කතා කරලා කිව්වා මං එදා උනේ මහාන වෙන්න අවස්ථාවක් හම්බුනොත් තිරයක් දෙන්නම් කියලා. ඉතින් ඒ නිසා මේ තිරයක් ගෙනහිලා දෙන්න කියලා. මම ගියේ නෑ. ඒ දේවාලෙට තිරයක් යවන්න කියලා. ඉතින් ඒ වගේ අර මේ එහෙම තියෙනවා. ඒ කියන්නේ අපි පොරොන්දුවක් වුණොත් ඒක කරන්න ඕනි. ඒක මග හරින එක එච්චර හොඳ නෑ. ඔබ ඒක කරන්න දැන් මේ කොරෝනා තත්ත්වයට එක්ක ඔබට ඒක කරන්න අමාරු වෙයි. නමුත් ඒක කරන්න නමුත් ඔක ඔබට මානසික බලපාන ඔබේ අධ්‍යාපනයේට ඒක ලොකුට ඉෂුව එකක් නැති වෙයි. ඒ නිසා ඔබ මේ ඔබේ අධ්‍යාපනයකට සාර්ථකව කරන්න පොරොන්දුවක් වුණා නම් ඒක ඉෂ්ට කරා මම හිතුවා ලොකු දේවල් බාර වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර කියන WhatsApp එකේ ලින්ක් එක දාන්න ඒක ඉල්ලනවා මම.
හරි දාලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ධර්මාබෝධයේදී පිනත් අත්හැරිය යුතුද කරුණාවෙන් පහදා දෙන්න. මෙන්න අපේ ශාසනයේ එක එක හාමුදුරුවෝ එක එක කතා කියනවා. පිනට බය වෙන්න එපා කියනවනේ. මා පුණ්‍ය බහයි කියලාම තියෙනවා. මහණෙනි පිනට බය වෙන්න එපා. පින් කරන්න. පින අත්හරිනවද නැද්ද කියන එක නෙවෙයි හිත පිරිසුදු කරගන්න. අපිට මොන මන් දානයක් දෙනවා. අපිටම ඔබ දානයක් පූජා කරන එක පිනක්ද නැද්ද පිනක්. ඒක හිතලා බලලා සතුට වෙන්නේ එච්චරයි. ඒක අත්හරින්න ඕනේ. ඒ වගේ අර ඕනකට වඩා තරක කර කර යන්න එපා. එහෙම වුණොත් මේ ශාසනය එපා වෙනවා. මේ අපේ හාමුදුරුවෝම කරන වැඩක් ඕක. එක එක හාමුදුරුවෝ මේ බුද්ධ දේශනාව තමන්ට ඕන විදිහට අනිත් එකෙන් මම දැක්ක මේ මම හදපු WhatsApp group එකෙත් එක හාමුදුරුවමක් කියන ඉස්කෝලේ යන ළමයි අනිත්‍ය භාවනා කරන්න හොඳ නැහැ. අනිත්‍ය වඩන්න හොඳ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මෙයාට හොඳ නැහැ අරයට හොඳ නැහැ එහෙම නෑ මේ ධර්මයේ යම් කෙනෙක් පුරුදු කරනවා නම් පුහුණු කරනවා නම් එයා මෙලවත් ජය ගන්නවා පරලොවත් ජය ගන්නවා දෙලොවම ජය ගන්නවා අවසානයේදී නිවෙනින් නිවි සැනසෙනවා එහෙම ධමයක් අපිට තියෙන්නේ ඒ නිසා දින අත්හරින්න ඕනද එහෙම එකක් නෑ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල යම් තැනක තියෙනවා මහන්නේ මම ධර්මයක් අත්හැරිය යුතුයි කියන ඒක කියන්නේ යම් තත්වයක් උඩ කියන්නේ ඒ කියන්නේ අධර්මයේ ගැන කවර කතාවද කියලා කියන්නේ. ඒ කියන්නේ අධර්මයේ තුල ජීවත් වෙන්න එපා. ධර්මයේ තුල ජීවත් වෙන්න. අවසානයේදී ඔබට ධර්මයක් අත්හැරෙනවා. ඒක අමුතුවෙන් හිතලා මේ පින අතාරින්න අර පින අතාරින්න එහෙම නෑ. නිසා එහෙම කරන්න දෙයක් නෑ. ඔබ නිදහසේ ගමන යන්න. ඔබට ධර්මයේ හම්බෙයි. ඒ ධර්මයේ ඔස්සේ හිත වඩන හිත පුරුදු කරන්න. ඒ හැර මේ ඕනකට වඩා ওই දේවල් ගැන හිතන්න යන්න අවශ්‍යතාවයක් නෑ. ඔබ පින් කරන්න, ගුණධම් පුරන්න. ඒ ඔබට යහපත පිණිස පවතී. අපේ ආච්චියම 500 රකින්නවා බණත් අහනවා ඒ වුණාට අපේ ආච්චි බණ අහන්න යන හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ලංකාවෙන් පුදුනා යන ප්‍රශ්න අපේ ආච්චියම්ම ඒ වැරදි කියලා කිව්වට කිසිම විදිහට පිළිගන්නේ නැහැ ඇත්තටම මහත් කැමති බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා නම් මගේ රටේනේ මම ඉපදිච්ච රටේනේ මං හරි කැමතියි නමුත් මම දන්නේ නැහැ ඒක සත්‍ය අසත්‍යතාවය ඒක සත්‍ය අසත්‍යතාවය හොයන්න ඕනේ පුරාවිද්‍යාඥයෝ ඉතිහාසඥයෝ ඒ වගේ තමයි හොයන්න ඕනේ ඒ වගේම තමයි මේ උබ්බේ නිවාසානුස්ස ඥානෙ වගේ තියෙන කෙනෙක්ටත් නැත්නම් දිබ්බ චක්කු දිබ්බසෝත වගේ තියෙන කෙනෙක්ටත් දෙවියන්ගෙන් අහලා කියන්න තියෙනවා උබ්බේ නිවාසානුස්ස ඥානෙ තියෙනවා නම් බලලා කියන්න තියෙනවා මට ඒ කිසිම හැකියාවක් නැති නිසා මට එක කියන්න බෑ නමුත් ඔබට ඔබගේ ආච්චි අම්මට කියන්න පුළුවන් මේ අම්මා ආච්චි අම්මා බුදුහාමුදුරුවෝ කොහෙද ඉපදුනේ කියන එක නෙමෙයි අපිට හොයන්න කියලා තියෙන්නේ. අපිට හිත හදාගන්න කියලා දෙන්නේ. ආච්චි අම්මා 500 රකින්න කොයිතරම් හොඳයිද? ඉතින් ආච්චි අම්මා අටසිරුත් රකින්න. ආච්චි අම්මා චුට්ටක් භාවනාත් කරන්න. එතකොට ඒක ආච්චි අම්මට යහපත පිණිස පවතිනවනේ කියලා අර එයාව ධර්මයේ පැත්තට යොමු කරන්න. එයාට බුදුහාමුදුරුවෝ ලංකාවතුනේ නෑ කියලා ඒක ටිකක් දැඩිව කියන්නකෝ සමහර විට තරහක් ඇති වෙන්න පුළුවන්. මේ තරහක් ඇති වෙලා මරණාසන්න මොහොතේ ඔයාගේ පිටිපස්සෙන් පුළුවන් සමහර විට ඒ නිසා මේ එයාව පොඩ්ඩක් ෂේප් එකේ තියාගන්න මරණාසන්න ඒ කියන්නේ අර ටිකක් වයසක කෙනෙක් නිසා ලොකුවට මේක ඒත්තු ගන්නන්න යන්න කියලා එකේ කියන්නේ බුදුහාමුදුරු ඉපදුරන්නේ නැද්ද කියන එක නෙවෙයි අපිට හොයන්න කියලා තියෙන එක කියන්න. මම හිතන්නේ එහෙම කියපුවම ප්‍රමාණවත් වෙයි. ඊට පස්සේ ටික ටික ධර්මයේ පැත්තට යමු වෙන උත්සාහවත් වෙයි. මොකද මම හිතන්නේ මේ වෙන පලානේ හාමුදුරු තමයි ඕක ජනගත කරන්නේ. ඉතින් හරි අමුතුයි ඒ බණ. මට නම් තේරෙන්නේ මොනවා කියනවද කියලා. සමහර දේවල් කියනවා පුදුම දේවල්. බැරි වෙලා හරි නිහාල කියන නම දුන්නොත් නිකන් හාල් කියලා වුණා කඩන්න පුළුවන් මේ හාමුදුරුවන්ට පාලි වචන ඊ තරමට කඩලා බිඳලා විනාශ කරලා මෙතර නැති කරලා දානවා. ඉතින් මේ පව් කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. අපි ඉතින් උත්සාහ කරන්න බැරි වුණොත් ඉතින් අත්හැරලා දාමු ඉතින්. දෙයියෝ නම් දිෂ්ටියක් විදියට එන්නේ නැහැ. අමනුෂ්‍යෝ තමයි එන්නේ. ඒ කියන්නේ බෝමාටු මට්ටමේ ඉන්න ප්‍රේතයෝ භූතයෝ කුම්බාණ්ඩෝ යක්ෂයෝ වගේ තමයි. ඒ කියන්නේ ලේබල්ට කැමති නෑනේ. දෙවිවරු ලේබොනවේ. දෙවියන්ට මනුෂ්‍ය ශරීරයක් ගඳ වුණකොට නිසා අමෘතය තමයි ඒගොල්ලෝ පානය කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳ රසවත් ආහාර තියෙනවා. මම අර කිව්වේ සක්විති රජතුමා කොච්චර සැප විඳිනවද? සක්විති රජෙක් කියලා කියන්නේ. එතකොට ඒ සැප දෙවියන්ගේ සැප එක්ක බැලුවට ස්වේ ගල කැටයක් හා සම කරනවනේ භාග්‍යතුන් වහන්සේ. ගල කැටයක් වගේ සක්විති රජතුමාගේ සැප දෙවියන්ගේ සැප හිමාලයෙන් දුරට. සක්විති රජතුමා කෑමයි දෙවියන් කෑමයි අතර කොච්චර වෙනසක් ඇද්ද? එතකොට ඒ නිසා දිෂ්ටියක් විදිහට එන්නේම අමනුෂ්‍යෙක් තමයි. ඒක ඉතිහාස කතාවලක් තියෙන එක් භික්ෂුන් වහන්සේ නමක් ඔය මේ පාංශකොළ සිවුරක් ගන්න ගිය අවස්ථාවලත් මේ ඒ අමනුෂ්‍යයා ඇඟට ආවේසලා භික්ෂුවගේ පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා.
දොරේ හැපිලා වැටලා තියෙනවා. ඒ වගේ අමනුෂ්‍ය ආවිස් වීම ආදී සිද්ධ වෙලා තියෙනවා. සුණක් කතාවෙත් ඒක සඳහන් වෙලා තියෙනවා. මම අපේ ගෙදර හැමෝටම වඩා ගොඩක් වෙනස්. අපේ ගෙදර හැමෝම වගේ ගෙදරට සතුන්ගේ එළවෙනවා. බල්ලන් පූසන් වගේ. ඒත් මං අම්මලාට ආච්චිලාට පොඩ්ඩක් තදින් කතා කරනවා. එයාලට සතුන්ට සලකන විදිහ ආනිසංශ කිසි දෙයක් කිව්වට ලොකුවට ඔලුවට ගන්නේ නැහැ. මං දවසක් ගෙදරට ගැරඩියෙක් ගොඩක් තුවාල වී පැමිණිද උට ප්‍රතිකාර කරන්න කතා කරා ගෙදරට. එතකොට ගෙදර මාසම් විකාර වැඩ කියා වද කරනවා. ගෙදරට කොහෙන් හෝ පූසෙක් ආවට තමයි කෙසේ කෑම දෙනවා. එහෙත් ගෙදර අය ඒටද කෑවස් මෙසේ කිරීම ගෙදර අය මාසම් බොහෝට වාද කරන වහන්සේගේ මතය. මගේ මතය මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ තිරිසන් සතෙකුට එක් ආහාර වේල දුන්නත් අවශ්‍ය වන සැප්බල් නුවණ කියන පංචතරමයක් ආත්ම භව 100ක් පුරාවට ලැබෙනවා. ඒ කියන්නේ ඉවත දාන ඉදුල් ටිකත් ආහාරයක් වේවා කියන චේතනාවෙන් ඉහත දාන්න පුළුවන් නම් ඒකත් බොහෝ කාලයක් සැප විඳීම පිණිස පවතිනවා. ඉතින් එතනින් එහාට ආය අහන්න දෙයක් නැහැනේ. නිසා අහිංසක සත්තුන්ට උදව් කරන එක හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ගෙදර ඇත එකක් ගැටුම් නොහදා එක් කරන්න පුළුවන් නම් හරි වටිනවා. සාමාන්‍යයෙන් ඉතින් මේ අපි තුමු දැන් කැලේ ඉන්නවා කියලා යම් භික්ෂුවක්. එතකොට රිලව් ඉන්නවා කැලෑවල. ඉතින් උන්ට ඉතින් කෑම ජාති සමහරක් නැතුව අපි හොයාගෙන එන්න පුළුවන්. හැබැයි කිසි විටකත් කැලෑවල ඉන්න භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය ඉන්න භික්ෂුන් වහන්සේලා රිලවුන්ට කෑම දෙන්නේ නැහැ. එහෙම ලේසි. ඇයි? උන් අපිට හානි කරනවා ඇවිල්ලා. ඊට පස්සේ අපිට අපේ නිදහස නැති කරනවා. මොකද අපි උන්ට කෑම දෙන්න නෙවෙයි කැලේට ඇවිල්ලා තියෙන්නේ. එතකොට උන් ඇවිල්ලා සීට් ගලවනවා, ටැප් ඇරලා දාලා යනවා. වගේ බොහෝ විකාර දේවල් කරනවා. ඊට පස්සේ දොරවල් ඇතුලෙන් ඇතුළට එන්න පුළුවන්. ඒ වගේ දේවල් කරනවා. ඉතින් සමහර විට ගෙදර අය ඔබට මෙව කරන නැත්තේ ඒ අය ජරා කරන වෙන්න පුළුවන්. ගෙදර ඇවිල්ලා සුචි දානවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දාද කියලා මම දන්නේ නැහැ. ඒ කොහොම වුණත් සත්තුන්ට උදව් කරන එක හොඳයි. ඒක නරක නැහැ. නමුත් ගෙදර ඇත්ත එක්ක ගැටුම් නොහදා ඒක කරන්න පුළුවන් නම් හරි පහසුයි. කියන්නේ ඒක හොඳයි. ඉතින් ඒ නිසා ගෙදර අයටත් අර දානේ ආනිසංස වගේ දේවල් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් අම්මේ තිරිසන් සතෙකුට ආහාර දුන්නත් ආවශ්‍යවන සැබ්බල් නුවණ කියන පංච ධර්මයන් ආත්මව 100ක් පුරාවට ලැබෙනවා කියලා මම ධර්මයේ අහලා තියෙනවා. ඔබට පුළුවන් දක්ෂිනා විභංග සූත්‍රයේ කියවන්න. ඒකේ පැහැදිලිව විස්තරය සඳහන් වෙනවා. ඒ වගේ මම හිතනවා ඔබට ඒක මේ යහපත පිණිස පවතිවි කියලා. ඔබට පුළුවන් නම් සර්ච් කරන්න මේ Google Play Store එක හෝ Apple iStore එකට ගිහිල්ලා පුළුවන් නම් මේ pitaka.lk කියලා. ඒකේ තියෙනවා සූත්‍ර පිටකයේ තියෙනවා බොහෝ දුරට ගන්න පුළුවන්. ඒකේ සූත්‍ර තියෙන එකින් එක විමසන්න. දැන් අපි ඉස්සරහට සූත්‍ර පිටකේ සාකච්ඡා කරන. එතකොට ඒක ඔබට පහසුවක් වෙවි. ඔබ සර්ච් කරන්න pitaka.lk කියලා සරල සිංහල ත්‍රිපිටකය. ඒක සිංහලෙත් තියෙන පාලියෙත් තියෙන එක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට සූත්‍ර ඔබට හොයලා දැනගන්න පුළුවන් වෙයි. කලු කුමාර දෝෂය කියන්නේ ඇත්තක්ද හඳුරෝ. ඔය කලු කුමාරය කියලා කියන්නේ එකම කෙනා නෙවෙයි. ඒ කියන්නේ ගෑන් ළමයි සමහර විට වැඩි වියටපත් වෙනකොට ඊට පස්සේ අපි ඉස්සර තියුණා යම් ක්‍රමවේදයක්. ඒ කියන්නේ දැන් එයා කියන්නේ නැහැ. දැන් ඔය මේ වෙඩින් ගන්නවා වගේ ගන්නේ. ඒකට හේතුවක් තියෙනවද? මොකද කෙල්ල පැනලා ඇති කියලා දන්නේ. ඒ තරම් විශ්වාසන්ත වෙන අද කාලේ ඉන්න ගෑනු ළමයි. ඉතින් ඒ නිසා ඒ කොහොම වුණත් මේ කලු කුමාරය කියලා කියන්නේ අමනුෂ්‍යෙක් අර මේ ඒ දුවට අරක් ගන්නවා අර ගැප් ඒ කියන්නේ අර ඔසප්පෙනේ ආහාරය අනුභව කරන්න. ඉතින් එතකොට ඒකයි එයාව තනි කරන්නේ නැති ටික කාලයක් යනකම් අම්මා තාත්තා තනි කරන්නේ නැහැ. ඒ සමහර විට පාළු තැන් වල නාන්න යන්න දෙන්නේ නැහැ. පුළුටු ආහාරයට ගන්න දෙන්නේ නැහැ. කාලයක් පරිස්සම් කරනවා. ඉතින් ඒකේ සබාධමේ හැටි ඉතින් ඔබ අහලා දෙන අලව්‍ය යක්ෂය ගැනත් අහලා අපි කියනවා. ඒ යක්ෂය ගැනත් අහලා තියෙනවනේ. ඊළඟට අර කියන වෙසමුන් රත්තුමාගේ වරම් මැරගෙන තමයි බොහෝ විට ওই දේවල් වලට එන්නේ. එතකොට එහෙම වුණත් ඉතින් අපිට ආටානාටි සූත්‍ර වගේ කියලා ඒක නම අයින් කරන්න පුළුවන් හොඳට පන්සිල් රැගෙන ගුණධම් පුරන කෙනෙක් නම්. ඉතින් ඒ නිසා මේ ඒකම සතතාවයක් තියෙනවා. දෙවියන් මනුස්ස ලෝකෙට එනවා. ඔව් දෙවියන් මනුස්ස ලෝකෙට එනවා. මොකද මේ සතරවරන් දෙවියෝ දෙවියන්ගේ දිව්‍ය අමාත්‍යවරු දිව්‍ය පුත්‍රයෝ වගේ අය මේ ලෝකේ සිසාරා යනවා පොහොයල් වලට. කියන්නේ ගුණධම් පුරන අය බලන්න. දකින්න. ඉතින් ඒ නිසා ඔබ හොඳට 15 දැන් මේ ඉස්සරහට එනවනේ 15ක පොය එනවා. අවාටවක පුරාටවක අමාවක දින මේ පොහොයට හොඳට උපෝසතේ සමාදන් වෙලා වාසය කරන්න පුළුවන් නම් ඒක ඔබට යහපත පිණිස පවතින. ඒතර දෙවියන්ට අර්ශනය වෙනවා. දෙවියෝ දකිනවා මේ ඔබ ගුණධම් පුරන කෙනෙක්, අම්මා තාත්තට උදව් කරන කෙනෙක්. ඒ නිසා ඔබට ආශිර්වාද ලබා ගන්න පුළුවන්. එහෙම එන අවස්ථාවක විශේෂයෙන් සතර පොයට.
ඉස්සර ඔබ අහලා තියෙද්දි මේ නුග ගස් වලින් නුග ගස් වලට බෝ ගස් වලින් නුග ගස් වලට දේවතායලි වගේ දේවල් ඉස්සර දර්ශනවා. නම් අද කාලේ මිනිස්සුන්ට දකින්නවත් නැහැ. මොකද ඒ කියන්නේ දේවතාවරු ඒ තරමටම ඉතින් මිනිස්සු ඇසුරු කරන්නේ ඉස්සර මිනිස්සු ගොඩාක් ගුණදහම් පෙරුවා. අද කාලේ ඉතින් ගොඩාක් මේ සමාජයේ තියෙන තත්ත්වයට එක්ක සංකීර්ණ මිනිස්සු ගුණදහම් පුරන්නේ නැති තත්ත්වයට අවිල්ලානේ. ස්වාමීන් වහන්සේ එක්සෑම් නිසා ආදර සම්බන්ධතාවයෙන් අතර මට දුකක් දැනෙනවා. හිත හදා ගන්න කරුණාව. ඒ කියන්නේ අම්මා තාත්තා ගැන හිතන්නේ. ඒක තමයි හොඳම දේ. එක්සෑම් ඒ කියන්නේ එක්සෑම් එකන කොට දාගන්නේ. මොකද එක්සෑම් එක මොකක් හරි වුණොත් ඔය කවුරුවත් නෑ. ඔය අපි හිතේ තියෙන හිතට ඔය කාලේදී හිතන අපිට මුළු ලෝකෙම යා කියලා. නමුත් කාලයක් අවුරුදු 10ක් 15ක් යනකොට තේරෙනවා අනේ මම මොන තරම් මෝඩ වෙඩක්ද ඒ කාලේ කළේ කියලා. මේ එතකොට අම්මා තාත්තා ගැන හිතන්න. මොකද අම්මා තාත්තා පුංචි කාලේ අපිව හැදුවා, පෝෂණය කරා, මහත් කළා. අම්මා නිදා ගන්නවත් නැතුව ඇති මාව බඩේ තියන් ඉද්දි ඒ නිසා අම්මා තාත්තා වෙනුවෙන් මට චූටි කාලයයි තියෙන්නේ. මම කොහොම හරි විභාග පාස් වෙනවා. ඊතර පොඩි දුකක් දැනෙන්න පුළුවන්. ඒක ඇත්ත මම පිළිගන්නවා. ආදර සම්බන්ධ නැතුණම් පොඩි දුකක් පොඩි නෙමෙයි ලොකු දුකක් දැනෙනවා. ඉතින් ඉනිසක විභාග ගැන හිතලා මම කොහොම හරි විභාග පාස් වෙනවා. මගේ අම්මා තාත්තා මම සතුටින් තියෙනවා. දෙවනුව තමයි අනිත් අය ගැන හිතන්න ඕනේ. මොකද අපි උස්මහත් කරේ අපිට කන්න බොන්න දුන්නේ හැමදේම කරේ අම්මා තාත්තා. මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුවනේ. ඒ කියන්නේ කොච්චර දේවල් අපි වෙනුවෙන් ඒගොල්ලෝ කළා තියෙනවද. ඒ නිසා අම්මා තාත්තා ගැන හිතන්න. එතකොට මම හිතනවා ඔය ගැටලු ටික निराකරණය වෙයි. මම හිතන හිතේ දුකක් ඇති. ඒ දුක ඔයාට පුළුවන් නම් අනිත් දුක අනාතර මෙනෙහි කරන්න. මේ කයත් පොළොවට පස්සලා යනවා. මේ හිතත් විනාශ වෙලා යනවා. ඒ නිසා මම මේ හිතන දේ තේරුමක් නැහැ. මොකද මං හිතුවා කියලා මගේ හිතේ දුක නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ දුක ඒ කියන්නේ එහෙම අර ඔයා හිතුවා කියලා එක තවත් පෑරෙන එක වෙන්නේ. ඒ නිසා මේක මේ හිතත් අනිත් මේ කය ඇසුරේ හිත පවතින මේ කය අනිත්‍ය දෙයක්. ඒ ඇසුරේ පවතින මේ හිතත් අනිත්‍යයි. මේ හිතරෙන සිතුවිලිත් අනිත්‍යයි දුක්ඛයි. මම නේ මගේ නේ මගේ ආත්මනේ අනාත්මයි කියලා සිහි කරන්න. එතකොට ටික ටික ওই දුක අඩු වෙන්න පටන් ගනීවි. ස්වාමීන් වහන්සේ බෞද්ධ රෙසිපිදීන් පිනක් දන්නාගම විපදින පොතේ රෙසිපිදීන් යම් අකුසල කර්මයක් නිසාද අපිට මෙහෙමයි. ඒ කියන්නේ ඇත්තටම අද කාලේ බෞද්ධයෙක් කියලා උපදින් සමහර මෙහෙම අපිට ඒක එහෙම නිස්තිරවම කියන්න බෑ. මොකද ඇත්තටම සත්‍ය බෞද්ධයෙක් කියලා උපදිනවා නම් ඒ කියන්නේ නමට විතරක් බෞද්ධයෙක් වෙන්න නැතුව උපදිනවා නම් ඒක පිනක්. ඒක සංස්කෘතිය තුළ හැදෙනවා. සමහර විට එනවා ක්‍රිස්තියානි මිනිස්සු ඉන්නවා මේ. ඒගොල්ලෝ බෞද්ධ පරිසරයක නෙමෙයි උපදින්නේ. වෙන පරිසරයක ඉපදෙලා දහම හොයාගෙන ඇවිල්ලා අපේ බෞද්ධ මිනිස්සුන්ට වඩා හොඳට ජීවිතය ගත කරන සමහර සුදු හාමුදුරුවෝ ඉන්නෝනේ පැවිදිලා ඉන්නේ. එතකොට ඒක අපිට කියන්න බෑ පිනක්ද පවද්ද කියන එක කියනවට වඩා මම හිතන්නේ සද්ධර්මයේ ලබන්න පුළුවන් ප්‍රදේශයක කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලබන්න පුළුවන් තැනක උපදින්න පිනක් කරපු නිසා කියලා තමයි ඉතින් මට ඒකට දෙන්න තියෙන උත්තරේ. ඒක තමන් තමයි තීරණය කරගන්න ඕනේ තමන් කොතැනද යොමු වෙන්න ඕනේ කියන එක. ඉතින් විශේෂයෙන් අතන අන්තගාමී පවුලක උපදිනවා නම් ඒක ඇත්තටම එයාගේ අකුසලයක් නිසා තමයි ඒ වගේ තැනක උපදින්නේ. යම් සුගතිගාමී තැනක උපදිනවා නම් එයා උපදින්නේ පිනක් නිසා. මටත් ටිකක් වාහන වල ටිකක් කෙනෙක් අහන මට බස් වල යන්න බෑ කොයිතරම් බෙහෙත් ගත්ත සූ වෙන්නේ නැහැ මේ පසුගිය ආතමේ සිදු කළ කර්ම සමහරට එහෙම වෙන්නත් පුළුවන් මට සමහර වාහන යනකොට ටිකක් අමාරුයි ඒක ඉතින් අර කර්මයට බාර දෙනවට වඩා මම හිතන්නේ ඒක අර අපි පුරුදු වෙලා නැති නිසා ඒක අපිට පුහුණු නැති නිසා වෙන්න පුළුවන් මේ සමහර වෙලාවට දුර ගමන් යන්න අමාරු ඉතින් එහෙම තියෙනවා ඉතින් මේ ඒක සමහර විට ඉතින් අපිට පුරුදු නැති නිසා වෙන්න පුළුවන් ඉතින් ඒක කර්මයට බාර දෙන්නවට වඩා මම හිතන්නේ මේ ඒක සාමාන්‍ය දෙයක් විදිහට අත්හැරලා දාන එක තමයි හොඳ. අපි කරන කර්ම පල් දෙන්නේ කිසි දේ සඳහන් කරන්නේ කවුරුන්ද කොහෙද සබාධම් විසින්ද යටිහිතේද කරන කර්මයන් එවෙලෙන් පල් නොදෙන්නේ ඇයි කරුණාවෙන් පහදා දෙන්නසේකම් හිමයි. සමහර කර්ම තියෙනවා. එවෙලෙන් විපාක දෙන කර්ම. දැන් අර මං කිය මොග්ගල්ලාන සහ සාරිපුත්ත මහ රහතන් වහන්සේට බැනලා මං කතා කරා අපි ආදරේ පාපයක්ද කියන දේශනාව කතා කරනකොට පෙරේදා එතෙන්ති මේ ඒ බැනලා ගියා විතරයි අබේට වාගේ ගෙඩි දාලා පළු දාගෙන ටික ඇවිල්ලා ඒව විශාල වෙලා බෙලි ගෙඩි පාන් කාන්ටල්ල පොපුරලා ඒ කෝකාලික භික්ෂුව නිරේ ගිහිල්ලා ඉපදුනා. එතකොට ඒ වගේ දේවල් මේ එවලින් විපාක දෙනවා. ditthadam වේදින උපපච්ච වේදින අපරාපරි වේදිනිය වෙනදි වශයෙන් මේ අහෝසි කර්මයන් ආදී වශයෙන් මේ කර්ම විවේදනය කරන අපි වෙනම කර්මයේ පිටමඳ සාකච්ඡා කරමු. ඉතින් මේ ඇත්තටම සබාධම විසින් තමයි තීරණය කරන්නේ. සබාධම තමයි අපිව නිරීක්ෂණය කරන්නේ. ඉතින් අපි යම් කුසලයක් කරොත් ඒක අපිට යහපත පිණිසන අකුසලයක් කරොත් ඒක යහපත පිණිස පවතිනවා. අපි කරන කුසල් මේ ආත්මය විපාක දෙන්නත් පුළුවන්. අනතුරු ආත්මභාවයක විපාක දෙන්නත් පුළුවන්. කියන්නේ ඊළඟ ආත්මභාවය එහෙම නැත්නම් නිවන් දකින්නකම් අපිට විපාක දෙන්න පුළුවන්. සමහරට යම් කෙනෙක් මේ ලෝකයේ ඉපදෙලා මැරෙනකොට මරණාසන්න මොහොතේ මේ ආත්මභාවය කරපු කුසල අරමුණු වෙන්නත් පුළුවන්. අතීතයේ ආත්මභාවය කරපු කුසලයක් අරමුණු කළා මේ ජීවිතේ කොච්චර නරක විදිහට ජීවත් වුණත් ඊළඟ ආත්මභාවය මනුස්ස ජීවිතයක් ලබන්න
පුළුවන්. ඉතින් ඒක සබාධම තමයි තීරණය කරන්නේ කොහොමද කියන එක. යටිහිත ඒ කියන්නේ යටිහිතට පහළ සිතවිල්ලක් පහළ වෙනවනේ. ඒ සිතවිල්ල අනුව තමයි උප්පත්තිය ලබන්නේ. කවුරුත් පාලනය කරන්නේ සබාධම තමයි පාලනය කරන්නේ. පුද්ගල ස්වභාවයක් නෙවෙයි. ඒක මේ යන සිස්ටම් එක. කලු කුමාරයා ඇඟෙන් යන්න කලු කුමාරයා ඉන්නවද කියලා දැනගන්න ඕනේ. ඉතින් ඒ ධර්මානුකූලව කියලා කියන්නේ හොඳට පන්සීල් රකින්න උත්සාහවත් වෙන්න ඕනේ. අපි මේ පිළිබඳ වෙනම කතා කරමු. ආටානටි වගේ සූත්‍ර කතා මනුෂ්‍ය උපද්‍රව වලින් නිදහස් වෙන්නේ කොහොමද කියන එක. අරූපාවචර රූප භූමි සහ රූපාවචර කියලා කියන්නේ බ්‍රහ්ම ලෝක අරූපාවචර රූප භූමි කියලා කියන්නේ ආස්වාස් පාස්වාස නවත්තලා යම් කෙනෙකුට ධ්‍යාන වඩන්න පුළුවන් ආකාර තියෙනවා. ඒතර ආස්වාස් පාස්වාස යම් කෙනෙක් නැවැත්තුවොත් එතකොට ආස්වාස් පාස්වාස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට සියුම් වූ පඨවි ආපෝ තේජෝ වාය සුරේ විඥානේ පවතින්නේ. ඒතර අන්නේ විදිහට හිත පුරුදු කරොත් යම් කෙනෙක් ආකාසානංචයතන විඥානංචයතන අකින්චඤ්ඤයතන නේවසඤ්ඤා නාසඤ්ඤයතන කියලා හතරක් වෙන විස්තර කරනවා. ඉතින් අන්නේ ලෝකවල ගිහිල්ලා උප්පත්ති ලැබීමේ හැකියාව තියෙනවා. එහෙම වුණාට පස්සේ මොකද? ශබ්දයක් ඇහෙන්නේ. ඒ කියන්නේ අපේ වායුවත් එක්ක තමයි ඒක රඳා පවතින්නේ. එතකොට ආශ්වාස ප්‍රශ්වාස නවත්තපු නිසා එයාට බුදුවරු කොච්චර බණ කිව්වත් ඇහෙන්නේ නැහැ. මොකද ඒ ඇහැ කන්නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රයන් తాවකාලිකව එයා අඩපණ කරලා තියෙන. ඒවෙන් ආරමුණු ගැනීමන්නේ නැහැ. ඒ නිසා එයාට බුදුවරු බණ කිව්වත් ඇහෙන්නේ නැහැ. ඒ නිසා රූපාවචර බොහොම වල ඉපදීම අෂ්ට දුෂ්ටක්ෂණ වලින් එකක් විදිහට සඳහන් කරනවා. දීර්ඝ අවශ්‍ය තියෙන දේවනිකායක ඉපදීම කියලා තමයි ඒක සඳහන් කරන්නේ. මොකද බුදුවරු බණ කිව්වට ඇහෙන්නේ නැති නිසා. මේ PVS වලට එක් එක්කෙනාගේ පුණ්‍ය 이르දි තියෙන්න පුළුවන්. සමහරට PVS දෙකට පේනවා කියලා දැන් සමහර අපිට මම අහලා තියෙන සමහර ආමඳුරොන්ටත් එහෙම අමනුෂ්‍යෝ දකින්නවා. පුණ්‍ය 이르දි තියෙන්න පුළුවන් නැත්නම් අමනුෂ්‍ය කය තමන්ගේ සූක්ෂම වූ කය දරදඩු කරන්න පුළුවන්. ඝන කරන්න පුළුවන්. එහෙම වුණාමත් පේනවා. ඒ කියන්නේ ඉතින් අපිට ඒ කියන්නේ තමන්ට පේන්න නැහැ කියලා කියන්නේ ඉතින් එහෙම ඔබට පුණ්‍ය 이르දි පිළිදෙල නැතුව ඇති. ඒ වගේම තමයි ඔබ ඉස්සරහා අමනුෂ්‍යෝ කය ඝන කළ නැතුව ඇති. ආර්ය ශ්‍රැංග මාර්ගය පිළිබඳ ලිපි කියවුවද ලිපි කියවද වඩන්නේ කොහොමද කියලා අවබෝධය ඒ පිළිබඳව නෑ මම කියන ආර්ය ශ්‍රැංග මාර්ගයේ චතුරාර්ය සත්‍ය වගේ දේවල් අපිට සූම් ධර්ම සාකච්ඡා හරහා සාකච්ඡා කරන්න අපහසුයි. ඒකට ඔබ සම්මුඛයේ සිටිය යුතුයි. මොකද ඔබගෙන් ප්‍රශ්න තියෙනවා අහන්නේ. ඒ ප්‍රශ්නට ඔබ දෙන උත්තර අනුව තමයි ඔබගේ ප්‍රඥා පරීක්ෂා කරන්න වෙන්නේ. ඊට අනුව ඔබ තමයි පිළිතුරු ලබා දෙන්න තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් අපිට මෙහිම සාකච්ඡාවේදී කතා කරන්න අපහසුයි. ස්වාමීන් වහන්සේ පැවිදි වී සිටින නැවත ගිහි දිවිට ඇතුළින් පාපයක් නේද පහදන්නේ? පාපයක් නෙවෙයි කියන්නේ කැමැත්තෙන් රුචිකත්වෙන්නේ. දැන් බලන්න අර හාමුදුරුවෝ Tamanට මෙහෙම ඉඳලා මේ කරනවට වඩා ලේසියිනේ ගෙදර යන එක ගෙදර ගිහිල්ලා ඒ කටයුතු කරන්න පුළුවන් කියලා එයාගේ රුචිකත්වය අනුව එයා ගියා. ඇත්තටම පින ගෙවීමෙන් තමයි බොහෝ දුරට සිවුරු හැර යන්නේ. සමහර පෞකාර ජීවිතයක් ගත කරනට වඩා පැවිද්දෙදගෙන සිල්වත් ගිහි ජීවිතයක් ගත කරන එක මම අනුමත කරනවා. කියන්නේ අද කාලේ බැලුවොත් වර්තමානික පෞකාර භික්ෂුවක් ඉඳලා බොහෝ පව් කරනවට වඩා හොඳ අය ගිහි ගෙදර ගිහිල්ලා ගුණධම් පුරාගෙන ජීවත් වෙන එක. ඉතින් ඒක පාපේ නෙමෙයි ඒකගේ රුචිකත්වය. ඒකගේ කැමැත්ත. ඒ නිසා මම කියන්නේ සිවුරු අරින්න කියලා නෙමෙයි. කියන්නේ පැවිද්ද කියලා කියන්නේ හරිම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ පැවිද්දට නිවර්දව යම් කෙනෙක් හැසිරෙනවා නම් එයා නිවනෙන් සැනසෙනවා. අවසානයේදී එයා නිවන කරා යන්නේ. ඒ නිසා පැවිදි ජීවිතය තුළ දිගටම රැඳෙන නිවන සාක්ෂාත් කරගන්න එක තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. අපි නම් කිසි විටකවත් සිවුරු අරින්න එක අනුමත කරන්නේ නැහැ. මොකද බොහෝ දුරට දැන් මට යම් කෙනෙක් සිවුරු අරිනවා කියලා දැනගන්න ලැබුණොත් මම පුළුවන් තරම් උත්සාහවත් වෙනවා සිවුරු අඳවලා කොහොම හරි නිවන කරා අරන් යන්න උත්සාහවත් කරන්න. කෙල්ලෙක් තමන්ගේ කොල්ලට බොරු කර කර හොර වැඩ කර ගොඩක් රිද්ද සිටීමේ ප්‍රතිවිපාක මොකද යම් කෙනෙක් ප්‍රදෝෂ සිතින් යම් කෙනෙකුට බයිනවා නම් ගරහනවා නම් ඒකේ විපාකෙකින් එයා විසින් දරන්න ඕනේ. ඒක කෙල්ලෙක් වුණත් එකයි කොල්ලෙක් වුණත් එකයි. ඒ නිසා තමුන් වපුරපුවා තමන්ට නෙලා ගන්න වෙනවා. ඒ නිසා කිසිම හේතුවක් නිසා කොල්ල කෙල්ලටවත් කෙල්ල කොල්ලටවත් අඩුම තරමේ බල්ලෙකුටවත් බයින්න හොඳ නෑ. දේශ සහගත සිතින්. මොකද එහෙම වුණොත් ඒක විපාක තමන්ට එනවා. තමන්ට නපුරු වචන ඇහෙන්න පුළුවන්. ඒ නිසා කීන්තියන පරිසරවල උපදින්න පුළුවන්. ඒ නිසා මේ ඒ වගේම තමයි තිරිසන් ප්‍රේත අසුරේ පායගාම වෙන්න පුළුවන් අවසාන මොහොතේදී සිහිපත් වුණොත් එහෙම. ඉතින් ඒ නිසා කිසිම කෙනෙකුට ද්වේෂයෙන් ආමන්ත්‍රණය කරන්න එපා. හිත රිද්දන්න එපා. අම්මා තාත්තගේ විශේෂයෙන් අම්මා තාත්තගේ හිත රිද්දන්න එපා. සත්පුරුෂයන්ගේ හිත රිද්දන්න එපා. අනුන්ගේ කනට මී පැණි වගේ වචන කතා කරන උත්සාහවත් වෙන්න.
රණ්ඩු කරන්න යන්න එපා. ස්වභාවයේ රණ්ඩු ඇති වෙන්න පුළුවන්. ආදර සම්බන්ධකම් තියෙනකොට පුංචි දෙයකටත් රණ්ඩු ඇති වෙන එක ස්වභාවයක්. නමුත් ඒවා මේ මොහොතේම ඒ දෙන්න අතර හිතරිදීමක් වුණා නම් ටක් ගාලා අනේ ඉතින් අපි ඔක අමතක කළා දාමු පැත්තහැරලා දාමු. එහෙම කියලා දෙන්නත් එක්ක කතා කරලා ඒක සාමාන්‍ය මට්ටමකට එන එක තමයි හොඳ. ඔක හිතේ තියාගෙන පැසව රණ්ඩු කරන වෙන්නේ දෙන්නගම හිත රිදෙන එක. දෙන්නම් බින්දෙන මොකද ආදරය කරනකොට දෙන්න දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වෙන්න ඕනේ. එක්කෙනෙක් වෙනකොට දෙන්නගේ ප්‍රඥාව දෙන්නට සමාන වෙන්නේ. එහෙම නොවුන සසරේ එකට යන්න හම්බෙන්නෙත් නෑ. ඒ නිසා ඉතින් මේ අනුකම්පා කරලා සමහරට තමන් වැරදි වෙන්න පුළුවන්. අනිත් කෙනා වැරදි වෙන්න පුළුවන්. වැරදි කරන්න යනකොට අපි ඔක ඇතහැරලා දාම දැන් ඔක ඕනේ. මේ නිසා අපි සාමදානින් ජීවත් වෙමු. ඔයාගේ හිත අතරිදෙනවා. මගේ හිත අතරිදෙනවා. ඔයත් කැත වෙනවා. මමත් කැත වෙනවා. අපිට අකුසල් පිරෙනවා. ඒ නිසා අපි මේක ඒක නෙෆෑග නෙවෙයි මං කියන්නේ මේ රණ්ඩු වෙන එක නවත්තලා දාමු කියලා මේ සාමකාමී වෙන්න උත්සාහවත් වෙන්න. 7:40යි. අපි තව ප්‍රශ්න කිහිපයකට උත්තර මම මේ ප්‍රශ්න ඉවර වෙනකම් උත්තර දෙන්න කියලා බැලුවේ. බලමු තව පොඩ්ඩයි තියෙන්නේ. භාවනා කමටහන් ගැන අපි වෙනම සාකච්ඡා කරමු. කියන්නේ හිත වඩන විදිහයි කියලා දෙන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මරණයෙන් පසු දින 7ක් නිවැරදිව සිටිනවා යන්න මගේ දෙමාපියෝ නිතරම පවසනවා. මගේ සීයා දිරස මගේ ලොකු අම්මාට පෙන්න බව පවසනවා. මේවා සිතලු ලෙස මට හිතුණා මේ බුද්ධ ශාසනය පහදා දෙනසේකම එහෙමයි. යම් කෙනෙක් මැරෙනකොට එයා බොහෝ දෙනෙක් තමන්ගේ නිවස කරා එන ප්‍රේතාත්ම භාව වගේ. බුදුරජාණන් වහන්සේ තිරෝකුට සූත්‍රයේ දෙක පැහැදිලි විස්තර අපි වෙනම දවසක තිරෝකුට සූත්‍රය කතා කරමු. කියන්නේ ආගාත්වාන සඛංගරං කියලා භාගතුන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ තිරෝකුට්ටේසු තිට්ඨන්ති සම්දිසිංහාට කේසු ච ద్వාර බාහසු තිට්ඨන්ති ආගාත්වාන සඛංගරං කියලා. කියන්නේ මේ ගියපු ඥාතීන් පවුරින් එහා තැන්වල ඉන්නවා. ඊළඟට තුන්මන් හන්දි හතරමන් හන්දි වල ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ සුවකී නිවස කරා එනවා කියන්නේ දින 7ක් නෙවෙයි. පින් ලබා ගන්න සමහර විට යා නිවසට එනවා වෙන පළක දින 7ක් අපේ අර සම්මතයේ තියෙන්නේ එහෙමනේ. 7 දවසෙන් පින් අනුමෝදන් කරන ඒ වගේ දේවල් අපේ හැදිලා තියෙනවානේ. ඉතින් මේ ඒ කොහොම වුණත් ඒ පින් අනුමෝදන් කරන සපවත් වෙනකන් එහෙම ඉන්න පුළුවන්. සමහර විට දින 7ක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, ජීවිත කාලෙම වෙන්නත් පුළුවන්. ඉතින් අර මේ ඒ කෙනාගේ ස්වභාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අපි තිරෝකොට සූත්‍රය වෙනම දවසක සාකච්ඡා කරමු. ඉතින් නිවසේ රැඳී සිටිනවා කියන එක අර ඒ කෙනාගේ පිනම ඒ කෙනා කරපු අකුසල් මත ඒ කෙනාගේ කැමැත්ත මත රඳාපවතින බව සමහරට ඇවිල්ලා තව කෙනෙක් මරාගෙන මරන් යන්නත් පුළුවන්. මේ හිම අවස්ථාවලු තියෙනවා. තමන් ගොඩ වැඩි කරගන්න කැමති නිසා. අනිත් දුක් අනාගතේ හිත පුරුදු කරන අපි කෙලෙස් නැති කරනවා කියලා කියන්නේ නිවන අවබෝධ කරගන්නවා කියන මම ඒක අපි සම්මුඛ වෙලා සාකච්ඡා කරන්න ඕනේ කියන. බ්‍රහ්මචාරී සීලය රකින්න විදිය අර මං කිව්වා කලිනුත් අර බලංගොඩ කස්සප තේරෝ කියන YouTube channel එකට ගිහලා ඒකේ තියෙනවා අෂ්ටාංග පොසද සමාදන් වෙන්න කොහොමද කියලා. ඒක බලන්න ඒ විදිහට පුළුවන් විදිහට සිල්පද සමාදන් වෙලා වාසය කරන වෑයම් කරන දින 4ක් පුළුවන් නම් මාසෙට හොඳයි. තව දින එකතු කරගන්න පුළුවන් නම් හරි වටිනවා. එහෙම නැත්නම් තුන්වෙනි සිල්පදේ බ්‍රහ්මචාරීව රකින්න කියලා මුළු ජීවිත කාලෙම ඔබට පුළුවන් බ්‍රහ්මචාරීව ජීවිතේ ගත කරන්න. ආදර සම්බන්ධතාවයේ නැවැත්තු එක්සෑම් ඉවරුණාම ආයෙ කතා කරන්නම් කියලා. ඒත් ඔහු එක්සෑම් එකකින් පස්සේ ආයෙ ලැබෙයිද කියලා හැම වෙලාවෙම හිතට බයක් දෙනවා. මං කියන්නේ ඔබ බැලුවනම් හොඳයි අර අපි ආදරේ පාපයක්ද කියන මේ සාකච්ඡාව අපි සිද්ධ කරා. ඒක මං හිතන්නේ ආර්ය පදනම කියන එකේ තියෙනවා. ඒ කියන්නේ සද්ධාමාර්ය පදනම කියන එකේ ඒ ලින්ක් එක තියෙනවා. ඔබ ගිහින් බලන්න. ඒක සම්පූර්ණ අපි පැය එකමාරක් විතර සාකච්ඡා කරා. ඉතින් මේ ඒක ඇහුවොත් මං හිතනවා ඔකට පිළිතුරක් ඒ තුලින් ලබා ගන්න පුළුවන් කියලා. මොකද ආදරය ගැනමයි අපි එතෙන්දී මේ සාකච්ඡා කළේ. මම ඔබට පුංචි උත්තරයක් දෙන්නම්. ඒ කියන්නේ මේ තාම අනාගතේ උදා වෙලා නැහැනේ. කවුද දන්නේ ඔබ ජීවත් වෙයිද කියලා එක්සෑම් එක ඉවර වෙලා මේ කොරෝනා තත්ත්වෙත් එක්ක කවුද දන්නේ මුළු ලංකාවටම ඔබ පැතිරලා මැරෙලා යයිද කියලා. නිසා අනාගතය ගැන මවන්න එපා. අනාගතය ගැන මැවීම ඔබට දුක පසුතැවීම ඉතුරු කරනවා. ඒ නිසා අනාගතයට එනකන් ඉන්න. අපි ක්‍රිකට් ගහනකොට බෝලේ එනකන් ඉඳලා ගහන්නේ. බැඩ්මින්ටන් සෙල්ලම් කරනකොට ඒ මල පැමිණෙනකන් ඉඳලා ගහන්නේ. වොලිබෝල් ගහනකොටත් එහෙමයි. ඒ නිසා එනකන් ඉන්න. ආවට පස්සෙට උත්තර දෙන්න. ඉතින් ඇත්තටම සමාන ධාතු තියෙන අය තමයි එකතු වෙන්නේ. සමසද්දා සමසීල සමචාග සම්ප්‍රඥා කියන මේ හතර යම් කෙනෙක් පුරුදු කරන අපිට එකට ඉන්න පුළුවන්. අර අසුචි වලට අසුචි එකතු වෙනවා වගේ ගිතෙල් වලට ගිතෙල් එකතු වෙනවා වගේ අපි දන්නේ අපිට කොහොම සමීප වේවි කියලා. ඇත්තටම අපි අද ආදරය කරන කෙනා හෙට අපිට වෛර කරයිද කියලා අපි දන්නේ නැහැ. මොකද එහෙම ආදර කතා මට අවුරුදු 10 15 ආදරය කරලා කසාද බැඳලා පස්සේ විනාශ වෙච්ච දිනවා. මේ මෑතකදීත් මට ආරංචි වුණා. ජනවාරි මාසේ කසාද බැඳලා මේ වෙනකොට ඩිවෝර්ස් එක ෆයිල් කරපු ආදරය කරපු යෝලා. ඒ නිසා මේ අපි දන්නේ මොන විදිහට මේ වෙනස් වෙයිද කියලා. වෙනස් වෙන දෙයට මූණ දෙන්න හිත ශක්තිමත් කරගන්න.
මකුල් දැල්වත් කඩන්න හිතෙන්නේ නැහැ පව් කියලා අන්තගාමී වෙලානේ. මොකද භාගතුන් වහන්සේත් අපිට කියනවා මේ වත කරනකොට මකුල් දැල් කඩන්න කියලා. ඒ කියන්නේ අපි මකුල් දැල් කඩන්නේ මකුළුව මරන්න නෙවෙයි, මකුළුවන්ගේ නිවාස හානි කිරීමේ චේතනාව නෙවෙයි, පිරිසුදු කිරීමේ චේතනාවයි. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. කුමන්ත කරන්නේ කියන එක ඉතින් මේ දන්නවා මම දැන් අන්තගාමී වෙලා සීලබ්බත පරාමාස පුරුදු කරන්නේ මෙහෙම ගියොත් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. තව ටික කාලෙකින් වතුරත් බොන්න එපා වෙයි. ඇවිදින්නත් එපා වෙයි. මොකද සත්තු මැරෙනවනේ පාගනකොට. එහෙම වුණොත් එහෙම අන්තිමේදී අර මොනර පිල් කලබක් අතින් ගත්තෝ නිගන්තයෙක් වගේ කටයුතු කරන්නේ මම ඔබ නිග්‍රහ කරනව නෙවෙයි. ඒ කියන්නේ මේ මට්ටමට අපේ හිත පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ නිසා මධ්‍යස්ථ වෙන මොකද භාගතුන්ස් අපිට වත්තක් හන්දකී කියලා දේශනා කරලා තියෙනවා විනය පිටකේ තියෙන. අපි විනය පිටකත් පස්සේ කතා කරනවා. එතකොට ඒකේ සඳහන් කරනවා මකුල් දැල් කඩන්න ඕනේ, පිරිසිදු කිරීම ආදී කරන්න ඕනේ. අතුපතු ගන්නකොට බලන්න කොච්චර සත්තු මැරෙනවද නැද්ද? නමුත් අපි අතු ගන්න එහෙම සත්තු මරණ චේතනාවේ පිරිසිදු කරන්නේ. කුඹුරු කොටනකොට කොච්චර කුඹුරු වල මේ පණුව කැපෙනවද නැද්ද? නමුත් පණුව කපන චේතනාව නෙවෙයි ධාර්මික වෙලදාම් කියලානේ භාගතුන් වහන්සේ කියන්නේ. ධාර්මික ගොවිතැන්පත් ඒවා ධාර්මික කර්මාන්ත. එතකොට ඒ නිසා අන්තගාමී වුණොත් අපිට මේ ජීවිතේ ගත කරන්න බොහෝ විට අපහසු වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දසසිල් මෑණිවරුන් සහ භික්ෂුණීන් වහන්සේලා අතර වෙනස මොකද? ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පවතිනවද? අපි වෙනම කතා කරමු. මේක ලොකු මාතෘකාවක්. සික්කමානා, සාමණේරී, ඊළඟට භික්ෂුණී මේ අනාදි වශයෙන් අපිට ඒක කතා කරන්න වෙනවා. අපි භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය සම්බන්ධව අපි වෙනමම කතා කරමු. මම හිතන්නේ මේ මාතෘකාව මම කියනකොට ඒක නෝට් කරගන්න එක හරි වටිනවා. අපි වෙනම කතා කරමු කියනකොට ඒක අනිවාර්යෙන් ෆුට් නෝට් එකක් දාගන්න. එතකොට මේ මාතෘකාව අපිට වෙන දවසක අරගෙන කතා කරන්න පුළුවන්. ජීවිතේ නැති කර ගැනීම පාපයක්ද? මෙහෙමයි. මම කොට මෙහෙම කියන්නම්. යම් කෙනෙක් නිවන දන්නවනම් දැන් අපේ ජීවිතේ අපේ ශාසනය තුළ අපිට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සමහර භික්ෂුන් වහන්සේලා බෙල්ල කපාගෙන රහත් වෙලා තියෙනවා. බෙල්ල කපාගෙන රහත් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ නිවන කියන්නේ මොකක්ද කියලා දන්නවා. දන්න නිසා මොකද වෙන්නේ? ඒ නිවන තුළ හිත පිහිටවල බෙල්ල කපා ගන්නවා. ඒක වෙනම විශ්යක්. නමුත් යම් කෙනෙක් දැන් සියදු විනාශ කරගන්නේ නිවන කියන්නේ නිවන පිණිස හිත වඩන ඒ භික්ෂුව අවුරුදු ගාණක් හිත වඩලා හිත පුරුදු කළා නිවනටපත් වෙනවා ආය නිවනින් හිත නිදහස් වෙනවා. ඔහොම වෙලා තියලා නිවනට හිත පිහිටවෙච්ච වෙලාවක බෙල්ල කපා ගන්නවා. ඊට පස්සේ මාරේ ඇවිල්ලා කියනවා ස්වාමීන් ඔන්න ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් සියදු විනාශා ගන්නවා ගිහිල්ලා බේර ගන්න කියලා. භාගතුන් වහන්සේ එතෙන්ට වැඩම කරලා අහනවා මහන්නේ මේ අහසේ කළු දුමාරයක් ඔබට පේනවද? එහෙම නිසා ওই මාරයා මේ භික්ෂුවගේ විඥාණය හොයන කොහෙද පිහිටියේ කියලා. මේ භික්ෂුව නොපිහිටි විඥාණයෙන් කලුරිය කළ පිරිනුවන් පෑවා කියනවා. ඒක වෙනම කතාවක්. නමුත් අද කාලේ මිනිස්සු සීදි විහාන කරගන්නේ දේශයේ මූලික කරගෙන ඒක පාපයක් බවට තමයි පැත්තෙන්නේ. තමන්ගේ ජීවිතය තමුන්ට හානි කරගත්තත් ඒක අකුසලයක්. කුසලයක් නෙවෙයි. ඒක තමුන්ට දුගති උප්පත්තිය වෙනස හේතු වෙන්න පුළුවන්. ඔව් අපි රෙකෝඩින් එක ගිය පාරත් එම කරා මේ පාරත් එම කරන්න බලාපොරොත්තු වෙනවා. මාළු ඇති කිරීම පාපයක්. දැන් නිදහසේ ඉන්න මාළු අපි හිතමු දැන් නිදහසේ ඇති කරන ඉන්න මාළු ඔබ ගෙනහැලා ටැංකියකට දානකොට ඔවුන් හිර කරා වෙනවනේ. ඔබ කැමතිද ඔබ කාමරයකට දාලා ඔබට කෑම දෙනවට? ඔබ කැමති නෑනේ. ඒ නිසා මං හිතන්නේ මාළු කොටු කල් ඇති කරන එක කුරුල්ලුන් කූඩුවල ඇති කරන එක නොකලපු වැරදි වලට හිරේ යන්න හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම කරන්න එපා. සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්න. පව් අහිංසක සත්තු අපේ හැපිනවන්න අපේ හැ සතුටු කරගන්න. අපි ඒ දේවල් වලට පාවිච්චි කරන තරම් අපි ප්‍රාථමික වෙන්න ඕන නෑ. මට එහෙම වෙන්න ඕන. නමුත් අර අපි හිතමු දැන් ඒ සත්තු දෙන්න ඉන්නේ අපි හිතමු දැන් ඒගොල්ලෝ ඉන්න කුඩා පොකුණක. ඒ කියන්නේ පොකුණක් කියලා කියන්නේ කඩේ විකුණන්න ඉන්නෝනේ. උංග දාලා තියෙන පුංචි පොකුණක. උන්ට ඒකේ හැරෙන්නවත් බෑ. ඔබ ඊට වඩා ලොකු පොකුණක් හදලා උන්ව දානවා. එතකොට ඒකෙදි ප්‍රශ්නයක් නෑ. මොකද ඒ කියන්නේ ඊට වඩා විශාල තැනකට නියම කරන්නේ. මොකද ඒත් ඕවා ඒ කියන්නේ ඔය වගේ දෙයක් අප මෙව කරනකොට තමයි මම හිතන්නේ නොකරම ඉන්න එක තමයි හොඳ. මොකද ඒකෙන් පොඩි හැපිනවල පොඩි ආස්වාදයක් ලබන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නිසා හදනවා නම් ලොකු පොකුණක් හදලා ලස්සනට උන්ට ඉන්න පුළුවන් පසුබිම හදනවා නම් ඒක ගැටලුවක් වෙන්නේ නෑ. නමුත් එහෙම කරන්න ලොකු මූල්‍යමය වේදමක් යනවා. මිනිස්සු කැමති ගේ ඇතුළේ පොඩි ටැංකියක පුංචි මාළු පැටව කිහිපයක් දාලා ඒක දිහා බල සතුටු වෙන්න. ඒ සතුටු වෙනවා කියලා උන් සතුටු වුණාට උන් දන්නේ නෑ අනාගතේ උන්ට මොන විපාකයක් අත් වේද කියන එක. ඒ නිසා මම හිතන්නේ කවුරුවත් හිර වෙලා ඉන්න කැමති නෑ. අත්තානං ඒ කියන්නේ තමුන් උපමා කරලා හිතන්න මම උපමා කරලා හිතන්න මම කැමති දෙ හිම ඉන්නේ. එහෙනම් අනිත් කවුරුත් කැමති නෑ කියලා. මගේ පියා බොහෝ කාරුණිකයි. සිල්වත් නමුත් පියාට බොහෝ දෙනෙකුගෙන් වෙන්නේ අසාධාරණ පවුලේ අයගෙන් පවා
මේ මට මහත් කායසේ වන්නේ ඇයිද ඒ පහදා දෙන්න මැනවි. ඒ කියන්නේ තාත්තා මොන විදිහට කටයුතු කරනවද කියලා මම දන්නේ නැහැ. ප්‍රඥාවන්තව කටයුතු කළොත් සමහර විට නොකරපු වැරදි වලට බැනුම් අහන්න වෙනවා. සමහර විට තමන් අතීතයේ කරපු අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කර්මයන් ගෙවල ඉවර කරා කියලා සතුටු වෙන්න වෙනවා. දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පහර කෑමකට ලක් වෙන්න උනානේ. ඒ පහර කෑමකට ලක් වෙන්න උනේ මේ ජීවිතේ කරපු වැරද්දකට නෙවෙයිනේ. අතීතයේ තමන්ගේ අම්මා තාත්තා සොරු ගහන විදියට කැලේට එක් කරගෙන ගිහිල්ලා ගහලා මරලා දාපු එකේ විපාකයෙන් තමන්ගේ පිටිපස්සෙන් ආවේ සෑහෙන කාලයකට කලින් කරපු එකක්. නිසා අපි දන්නේ නැහැ ඔබගේ පියාට ඒ වගේ අකුසලයක් විපාක දෙනවද කියලා. ඒ නිසා හිත ශක්තිමත් කරගෙන ඒ වගේ තැන් වල ගැටෙන්නේ නැතුව කේන්ති ගන්න නැතුව ජීවිතය ඉස්සරහට යන එක තමයි වටින්නේ ප්‍රඥා සම්පන්නව. ඉතින් ගෞරව කරනවා මම ඉතින් හොඳ විදියට සිල්වත් ජීවිතයක් ගත කරන පියෙක් ඔබට ලැබීම සම්බන්ධව ඒ වගේම තමයි ප්‍රඥාවෙන් ඒ ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බලන ජීවිතේ සාර්ථක කරගන්න මම ඔබට ආශිර්වාද කරනවා. හරි මම හිතන්නේ සියලුම ප්‍රශ්නට උත්තර දෙන්න හැකියාව ලැබුණා. මම සතුටු වෙනවා සම්බන්ධව. ඉතින් මම හිතන්නේ අපි පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කරා. ඉතින් ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු සහාය සම්බන්ධ වුණු සියලුම දෙනාට මේ සද්ධර්ම ආර්ය පදනේ මේ සියලුම දෙනාටත් මේ පින තමන්ගේ මෙලෝ යහපත පිණිස පරලෝ යහපත පිණිස උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා අපට සියලුම දෙනාට ආශිර්වාද කරනවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. අපි කොයිකට පින් අනුමෝදන් කරගනිමු. මේ අප රැස් කරගන්න සියලුම පුණ්‍ය ශක්තිය අප නම් මේ පරලෝකයේ සියලුම නේ සමුහා දැක බලා සතුටු අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි යම් ආකාරයෙන් මේ ධර්ම ශ්‍රවණයට යම් දෙවි දේවතා කෙනෙක් පැමිණුණා නම් ඒ සීලෝම දෙවි දේවතාවුනුත් අපගේ ඉෂ්ට දෙවි දේවතාවුනුත් මේ පින් දැක බලා සතුටු අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි තම තමන්ටත් මේ අපි සීලුම දෙනාටත් මේ අප රැස් කරගත් සීලෝම පුණ්‍ය ශක්තිය මෙලොව යහපත පිණිස පරලොව යහපත පිණිස උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සීලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. බොහොම පිං ස්වාමීන් වහන්සේ මම හිතන්නේ පැය දෙකකටත් ආසන්න කාලයක් අපි මේ සමාජයේ පවතින මේ බුදුදහම සහ දේව සංකල්පය යන ඒ මාතෘකාව පිළිබඳ ඉතා හොඳින් කතා කරා. මම හිතන්නේ බොහෝ දෙනාගේ ගැටලු මේකෙන් निराකරණය වුණා. ඉතින් ඔබ වහන්සේට බොහෝම පිං ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ පතන්නා වූ උතුම් බෝධියකින් උතුම් නිර්වාණ ධාතුවට පැමිණේවා කියලා අපි নমස්කාර කරනවා. සාදු සාදු සාදු. නැවත අපි තවත් ධර්ම සාකච්ඡාවකින් හමු වෙනතුරු සියලුම දෙනාට තෙරුවන් සරණයි. උතුම් නිවනම වෙත්වා. සාදු සාදු සාදු.